නම් අද අපි අග්ගික භාරද්වාජ සූත්‍රය කියලා දෙන්නේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමි. අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවර මාදාය සාවත්තියං පිණ්ඩාය පාවිසි. තේනකෝපන සමේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනී අග්ගි පජ්ජලිතෝ හෝති ආහූති පග්ගහිතා. මේ විදිහට තමයි මේ සූත්‍රය ආරම්භ වෙන්නේ. මුලින්ම කියන්නේ මේ සූත්‍රය දේශනා කරන කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. යන අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමය. අතකෝ භගවා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ පුබ්බහන්න සමය පෙරවරු කාලේ නිවාසෙත්වා සිවුරු හැඳ පෙරවාගෙන පත්ත චීවර මාදාය පාත්‍ර සිවුරුගෙන සාවත්තියන් පිණ්ඩාය පාවිසි සවැත් නුවරට පිණ්ඩ පාතේ සඳහා පිවිසියා. තේන කෝපන සමේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනි අග්ගි පජ්ජලිතෝ හෝති. මෙන්න මේ කාලේ මේ වෙලාව වෙනකොට අග්ගික භාරද්වාජ කියන බමුණගේ නිවස අසල තිබිලා තියෙනවා ගිනි පුදන තැනක්. ඒ ගිනි පුදන තැන අග්ගි පජ්ජලිතෝ හෝති. දැන් ගිනි දැල්වලා තියෙන්නේ. ගිනි දැල්වලා. දැන් මේ කාටද ගිනි පුදන්නේ? ගිනි දෙවියන්ට ගිනි පුදනවා. විශේෂයෙන් මේගොල්ලෝ අදහන්නේ මහා බ්‍රහ්මයා. බ්‍රහ්මය අදහන. බ්‍රහ්මයට කියලා කියනවා. ආහෝති පග්ගහිතා. ඒ කියන්නේ යාගයේ දැන් පටන් ගත්තලු. ගිනි පිදීමේ යාගය. මේ ආග්ගික සහ භාරද්වාජ කියලා කියන්න හේතුව මොකක්ද? ඕසෝ බ්‍රාහ්මනෝ අග්ගි යුහති. මේ බමුණ ගිනි පුදනවා. ඒ නිසා තමයි මෙයාට අග්ගික කියලා නම ලැබිලා තියෙන්නේ. ගින්නට පාලියෙන් කියන්නේ අග්ගි කියලානේ. නිසා ගිනි පුදන්නා කියන අර්ථයෙන් අග්ගික කියලා කියනවා. භාරද්වාජ කියලා කියන්නේ ගෝත්‍රයෙන් ආපු නමලු. ඉතින් මේ ගිනි පුදන භාරද්වාජ කියන බමුණ තමයි දැන් මේ ගිනි පුදන තැන ගිනි දැල්වාගෙන දැන් ඉතින් යාගයේ මේ ගිනි පූජාව දැන් ආරම්භ කරලාලු තියෙන්නේ. අතකෝ භගවා සාවත්තියන් සපදානම් පිණ්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනක සංකමි. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සපදානම් පිණ්ඩාය කියන සපදානම් කියන්නේ ගෙපිලිවලින් කියන එක. ගෙපිලිවලින් පිණ්ඩ පාතේ වඩිනකොට. ගෙපිලිවලින් කියන්නේ ගයක් අතහරින්න නැතුව. ඒ කියන්නේ අතහැරත් යනවද? සාමාන්‍යයෙන් මේ පාරේ අයිනේ එක පැත්තක ගෙවල් තියෙනවා. ඒකට දිගට මේ ගෙවල් ඔක්කොටම යනවා. සමහර ලාවට මේ ගෙදරට නම් ගියාට වැඩක් නැහැ කියලා ඒ ගෙදර අතහැරලා ඊළඟ එකට. එහෙම යන්නේ නැහැ. ඒක දුතාංග කියලා එක ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒකේ ගෙපිලි වලින් තමයි යන්නේ. පළවෙනි ගෙදර බෞද්ධ, ඊළඟ ගෙදර මුස්ලිම්, ඊළඟ ගෙදර ක්‍රිස්තියානි. ওই විදිහට තිබ්බත් පිළිවෙලටම යන්න ඕනේ. ගියක් අත නොහැර යන්න ඕනේ. ඒක දුතාංග කියලා එක ප්‍රතිපත්තියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මේ යනකොට ගෙවල් අත් නොහැර තමයි බුදුරජාණන් වහන්සේ යන්නේ. ගොගී මිනිස්සයා ගෙදරටත් යනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සපදානන් කියන්නේ ගෙපිලි වලින් තමයි පිණ්ඩපාත යන්නේ.
යනකොට ඔන්න අග්ගික භාරද්වාජ බමුණාගේ ගෙදරට ගේ ළඟටත් එනවා. දැන් ගිනි පුදන දෙවිය බුදුරජාණන් වහන්සේ මේ ගිනි පුදන බමුණ බුදුරජාණන් වහන්සේ අදහනවද? නැහැ. අදහන්නේ නැහැ. දැන් එතකොට මිත්‍යා දෘෂ්ටික බමුණෙකුගේ ගෙදරට තමයි දැන් මේ ගියේ. ඊට පස්සේ අග්ගසාකෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්ත. දැන් ඔන්න අග්ගික භාරද්වාජ මේ ගිනි පුදමින් හිටපු බමුණ දකිනවා බුදුරජාණන් වහන්සේ දුර තියාම එනවා. ගෙදරට එනවා ඈතින්ම දකිනවා. දැන් මොකද කරේ? ගිහිල්ලා වන්දනා කරලා එන්න කියලා පිළිගත්තද? මොකද කරේ? විශ්වාන දැකලා භගවන්තං ඒතදෝච බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක తත්‍රේව වසලක තිට්ඨාහි. මොකද කියන්නේ? ඔව් කියනවා මුදු මහන ඔතනම ඉන්න එන්න නම් එපා ගියක්වත් ඉස්සරහට. ඊට පස්සේ తත්‍රේව සමනක මේ ශ්‍රමණය ඔතනම ඉන්න අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. ශ්‍රමණ කියලා එතන පහත් කරලා කතා කරන්නේ. ඊට හේතුව තමයි මේ භික්ෂුන් වහන්සේලා මේ කයට ඇලීම් ආදී මේ කය මණ්ඩලී කිරීම ආදී පිළිකුල් කරනවා, ගරිහනවා ඒවට. ඒ නිසා ඒව ගරිහා කරන මේ කෙනෙක් එන්නේ කියලා මේ පහත් කරලා එහෙම තමයි කතා කරන්නේ. ඊළඟට తත්‍රේව වසලක තිට්ඨාහි අන්න බලන්න. මොකක්ද කියන්නේ? වසලයේ ඔතනින් අඩියක් තියන්න එපා ඉස්සරහට කියනවා. කොච්චර සැරට කතා කරලා තියෙනවද නේ? ඇයි මේ වසලක කියලා කිව්වේ? වසලය කියලායි කිව්වේ. පහත් අයට කතා කරන ක්‍රමයට තමයි කතා කරේ. මොකද මෙයාගේ අදහස තිබ්බලු මේ පහත් අයත් මේගොල්ලෝ පැවිදි කරලා ඒගොල්ලොත් එක තමයි ඉන්නේ. ඒ නිසා මෙයා ඊට වැඩිය පහත් කෙනෙක් කියලා අන්න එහෙම අදහසින් තමයි වසලයා කියලා කතා කරලා තියෙන්නේ. එතකොට මේ වසල ඒ කාලේ වසල අයට මේ ගිනි පුදනවා දකින්නත් බලන්නත් බෑලු, මන්තර අහන්නත් බෑලු. ඒව ඇහුවොත් ඒක පාපයක් හැටියටලු එදා කාලේ බමුණු කියලා තිබ්බේ. ඒගොල්ලන්ට පවක් වෙනවා. අහලා එහෙම තිබ්බොත් මොකද කරන්නේ? අන් විදිනවලු. මන්ත්‍ර එහෙම අහලා තිබ්බේ. දඬුවම් දෙනවා. ඒ නිසා මන්ත්‍ර කියන තැනකටවත් යන්න බෑලු ඒගොල්ලන්ට. ගිනි පුදනවා බලන්න බෑලු. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තියෙන්නේ අතිශය තද රළු මිත්‍යා දෘෂ්ටික බමුණෙකුගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගියාට පස්සේ මොකද්ද? කවදාවත් දෙමව්පියන්ගෙන්වත් ඥාතීන්ගෙන්වත් කාගෙන්වත් අහන්න නොලකුණු වචන අහගත්තා කියලානේ කිව්වා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ? මෙච්චර මේ ගරිහා අහගෙන දැන් දන්නේ නැද්ද මෙහෙම කතා කරනවා කියලා? දන්නවා. උන්වහන්සේ වඩින්නේ එච්චර බැනුම් අහගෙනත් බයින මනුස්සයට යහපතක් කරන්නේ නේ. සාන මහා කරුණාව. අපිට කිව්වොත් එහෙම අපි මොකද කරන්නේ? අපිත් දැන්ලා එනවා එන්නේ. බුදුරජාණන් වහන්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට දැන් බෑන්න හොඳටම. ඒවං උත්තේ භගවා අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණං ඒතදෝ. මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණට මෙන්න මේ විදිහට කියනවා. ඒ කියන්නේ ওই විදිහට කිව්වත් මෙතන පැහැදිලි කරනවා භගවා තථා වුත්තෝපි විප්පසන්නේනේව මුඛවන්නේන මధుරේන සරේන බ්‍රාහ්මණ සුපරි අනුකම්පා සීතලේන චිත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර විදියට බැන්නත් බොහෝම මේ මූණ වෙනස් වුණේ නෑලු බුදුරජාණන් වහන්සේ. මිහිරි සරයෙන් එයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව
අනුකම්පාවෙන් සිහිල්ලු සිතින් යුතුව මේ සියලු සත්‍යයන් කෙරෙහිම අර පවතින කරුණා ගුණය මේ බමුණා මත්තට පතුරවලා අහනවා ජානාසි පනතුම් බ්‍රාහ්මණ වසලංවා වසලකරණේ ධම්මේති. බමුණ නුඹ දන්නවද වසලයා කියන්නේ කවුද කියලා? ඒ වගේම වසලෙක් වෙන හැටි දන්නවද කියලා අහුවා. වසලයා කියන්නේ කවුද? වසලෙක් වෙන්නේ කොහොමද කියලා දන්නවද කියලා අහුවා. ඊට පස්සේ බමුණ මොකද කියන්නේ? ඊට පස්සේ අතකෝ බ්‍රාහ්මනෝ භගවතෝ මුඛප්පසාද සුචිතං තාදිභාවඤ්ඤත්ව අනුකම්පා සීතලේන චිත්තේන නිච්චාරිත මధుරස්සරං සුත්වා අමතේනේව අபிසිත්තහ දේව අත්තමනෝ විප්පසන්නින්දියෝ නිහතමානෝ හුත්තා සංජාත් සභාවං විස උග්ගාර සදිසං සමුදාචාර වචනම් පහය නූන යමහං හීන ජච්ඡං වසලං පච්චී නසෝ පරමත්තු වසල. අර බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් අර කියපු වචනේට මේ බමුණන්ගේ හිත ටිකක් නිමුණා කියලා. අර තද ගතිය අඩු වුණා. ඊට පස්සේ බමුණ හිතනවා අපි අදහස් කරන ආකාරයේ සමහරලාට වැරදි ඇති. අපි මේ වසල කරන ධර්ම මොනවද කියලා අපි හිතන හැටි වැරදි ඇති කියලා කියනවා. නකෝ අහං භෝගෝතම වසලංවා වසල කරණේවා ධම්මේ ජානාමි. ගෞතමයන් වහන්සේ මම නම් දන්නේ නෑ ඔය වසලෙක් වෙන හැටි හෝ වසලෙක් වීමට හේතු වෙන කරුණු. ඒ නිසා මට ඒක දැන ගැනීම සඳහා දේශනා කරන්න කියලා ඔන්න ඉල්ලා සිටියා. ඉතින් ඒකෙදි පැහැදිලි කරනවා මෙන්න මේක ධර්මතාවයක්ලු. ධර්මතාවයක් කියලා කියන්නේ සංසාරේ පිනක් තියෙන සත්‍යයක් කොච්චර තදින් හිටියත් කොච්චර රළුව හිටියත් එයාට ඒ සංසාරේ හේතු මතුවෙන්න යම් වචනයක් කියන්න යමෙක් මුණ ගැහුණාට පස්සේ එයා ටිකක් මෘදු වෙනවා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. දැන් ඉතින් අර ඉස්සලා එනකොටම බැනපු හැටියට මේ කියන්න කියලා කියයිද වෙන කෙනෙක් නේ. ඊට පස්සේ තේනහි බ්‍රාහ්මණ සුනාහි සාදුකම් මනසිකරෝහි භාසිස්සාන. එහෙමනම් බමුණ අහගන්න හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න කියලා කියන්නේ හොඳට සිතට අරගෙන මේ කියන කරුණ එකක් පාසා හොඳට ගලපලා බලන්න. මේ කියන දේ මතක තියාගෙන හොඳට ගලපලා බලන්න කියලා කිව්වා. ඇයි එහෙම කියන්නේ? එතකොට තමයි අපි ටිකක් අවධානය වැඩි කරන්නේ නේ. අපි කියනවා මම මේ කියන්න යන්නේ හොඳ කතාවක්. මේක මේ බොහොම දුර්ලභ කතාවක්. ඒ නිසා මේ කවදාවත් මේ විදිහේ කතාවක් නම් අහලා නැතුව ඇති. ඒ නිසා මේ කතාව හොඳට අහගන්න ඕනේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ කියලා අවධාරණයෙන් කියනකොට මොකද කරන්නේ? අවධානය ටිකක් හරි යොමු කරගන්නවා නේ. ඊට පස්සේ භගවා ඒ තද වෝච භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක. දැන් අග්ගික බහරද්වාජ සූත්‍රය. දැන් Tamanට හිතනවාද මේ වෙන සූත්‍රයක් කියලා? හරි. වසල සූත්‍රය. මොකද මම මුලින්ම වසල සූත්‍රය කියවනම් අයියෝකද කියලා හිතෙනවා. නේද? ඉතින් දැන් ඒකට සාමාන්‍යයෙන් කියන්නේ අග්ගික බහරද්වාජ සූත්‍රය කියලා කියන්නේ. වසල සූත්‍රය කියලාත් ඔකට කියනවා. හරි බලමුකෝ දැන් Taman හිතාගෙන ඉන්න ඉතින් මේවත් මේක දන්නවා කියලා බලමුකෝ දැන් දන්නවද කියලා.
කෝධනෝ උපනාහීච පාපමක්ඛේච යෝ නරෝ විපන්න දිට්ඨි මායාවී සංජඤ්ඤා වසලෝ ඉති. මේක කියනවා කරුණු 5ක්. පළවෙනි එක තමයි කෝධනෝ. ඒ කියන්නේ කුජ්ජන සීලෝ. යමෙක් කිපෙන සුළු නම් උපනාහීච. ඒ කියන්නේ බද්ධ වෛර ඇත්තේද පාපමක්ඛී ලාමක ගුණමක බවින් යුක්තද. ඊළඟට විපන්න දිට්ඨි දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තද. මායාවී මායා ඇත්තේද තං ජඤ්ඤා වසලෝ ඉති අන්නෝ වසලේ කියලා දැනගන්න කියලා කියනවා. එතකොට කෝධනෝ කියලා කියන්නේ කිපෙන සුළු කියන්නේ. උපනාහී කියලා කියන්නේ බද්ධ වෛර ඇති කියන එක. බද්ධ වෛර ඇති. බද්ධ වෛරය කියන්නේ මොකද්ද? බැඳගත් බද්ධ කියන්නේ බැඳගත්තු වෛරය. ඒ කියන්නේ බැඳගත්තට පස්සේ ලේසියකට අතහරින්නේ නැහැ. අන්න එහෙම බැඳගත් වෛරය ඇති මේ බද්ධ වෛරය ඇති. ඊළඟට පාපමක්ඛී ලාමක ගුණමක බවෙන් යුක්තද. ගුණමක බව කියන්නේ මොකක්ද? කෙලෙහි ගුණ දන්නේ නැහැ කියන එක නෙවෙයි. ගුණේ මකනවා කියන්නේ. කොහොමද ගුණේ මකන්නේ? ගුණේ මකනවා කියන්නේ අන්න අසවලා මේ ඊයේ මේ දස සිල් සමාදන් වෙලා කියලා. එතකොට කියනවා ඔය මිනිස්සු ඔය ගිහිල්ලා සීල් රෙදි ඇඳගෙන ඔය හිටියට අපි දන්නවනේ හැටි ඔය මිනිස්සුන්ට කොහොමද සීලයක් පිළිහිටන්නේ ඈ කියලා කියනවා. ඇයි ඒ කියන්නේ? අර ගුණේ මකලා දානවා. අන්න ඒකට තමයි කියන්නේ ගුණමක බව කියලා. ඔය එකක් කියුවේ ඉතින් ඔයිට තව ඉතින් සමාජයව ඕන තරම් අහෙන්ද ලැබෙනවා. ඒක හිතලා බලන්න. ඒකට ගුණමක බව. ඊළඟට විපන්න දිට්ඨිය කියලා කියන්නේ විරූපී වූ දෘෂ්ටියෙන් යුක්තයි. ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි කියන එක. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? නැති දින්නම් නැති ඉත්තන් කියලා විදිහට මම කියලා දීලා තියෙනවා. ඕකේ. ඒකෙන් යුක්තයි. ඊළඟට මායාවී. මායාව කියලා කියන්නේ එයාගේ මායා වැඩි කියලා කියන්නේ මොකද්ද? විද්‍යමාන දෝෂ පටිච්චාදන ලක්ෂණයි මායාවේ සමන්නාවේ. තමන්ගේ තියෙන දොස් වහනවා. තමන්ගේ තියෙන අගුණ නිරන්තරයෙන්ම වහනවා. අන්න ඒක තමයි මායාව කියලා කියන්නේ. මේ මායාවෙන් යුක්තයි. සංජඤ්ඤා වසලෝ ඉති අන්නේ බන්දෝ වසලියෝ කියලා දැනගන්න කියලා කියනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලන්න පිරිසිදු උන්වහන්සේ බෙදලා වෙන් කරලා දෙනවා. කවුද වසලයා? කවුද උසස් තැන බ්‍රාහ්මණයා කියලා බෙදලා පෙන්වලා දෙනවා මේකේ. දැන් අපි මොන ක්‍රමයකට හිතාගෙන හිටියා මේක තමයි නිවැරදි ක්‍රමය. නිවැරදි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. ඒ නිසා ඊට අනුව තමයි අපි මේ බ්‍රාහ්මණ සහ වසලයන් දෙගොල්ල වෙන් කරගන්න ඕනේ. ඊළඟට ඒකජං වා ද්විජං වාපි යෝධ පානානි හිංසති යස්ස පානී දයානත්ති තංජඤ්ඤා වසලෝ ඉති. ඒකජං වා ද්විජං වාපි යෝධ පානානි හිංසති. ඒකජ හෝ ද්විජ ප්‍රාණීන්ට හිංසා කරනවා. එතන හිංසා කරනවා කියලා කියන්නේ මේ ජීවිතේ තොර කරනවා මරනවා කියන එකයි. ඒකජ කියලා කියන්නේ මේ බිත්තර වලින් හට ගන්න සත්වය හැර සියලුම දෙනා. ඒකජ. ඒ කියන්නේ එකපාරෙන් උපදින්නේ. ඒ කොහොමද? දැන් දෙවියෝ නම් එකපාරට පහළ වෙනවා. බ්‍රහ්මිය එකපාරට පහළ වෙනවා. දරුවෝ
මව කුසින් බිහි වෙන එකපාරට. ඒගොල්ලන්ට තමයි ඒකජ කියලා කියන්නේ. ඊළඟට ද්විජ කියලා කියන්නේ බිත්තර වලින් හට ගන්න සත්‍යය. ඇයි එහෙම කියන්නේ? ඒ සත්‍ය දෙපාරක් උපදිනවා කියනවා. කොහොමද උපදින්නේ? කිකිලිගෙන් බිත්තර දානකොට එකපාරයි බිත්තරේ කටුව කඩාගෙන තව පාරයි. ආන්නේ නිසා ඒගොල්ලන්ට කියනවා ද්විජ සත්‍යෝ කියලා. එතකොට මෙතනදී ඒකජ සත්‍යෝ වේවා ද්විජ සත්‍යෝ වේවා යමෙක් මෙන්න මේ ප්‍රාණීන් විනාශ කරනවා නම් මේ සත්‍යෝ විනාශ කරනවා නම් ඒ වගේම යස්ස පාණේ දයා නැති යමෙකුට මේ සත්‍යෝ කෙරෙහි කරුණාවක් දයාවක් නැත්තම් සංජඤ්ඤාවසලෝයිති අන්නයා වසලේ කියලා දැනගන්න. ඒ කියන්නේ සත්ව කරුණාව නැහැ සත්‍යෝ මරනවා. ඒ බන්ධන වසලයන් හැටියට දැනගන්න කියනවා. ඊළඟට යෝහන්ති පරිරුන්දති ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ සංජඤ්ඤා වසලෝ ඉති. යෝහන්ති පරිරුන්දති ගාමානි නිගමානිච. එතකොට හන්ති කියන්නේ විනාශ කරනවා. යමෙක් ගම් නියම් ගම් විනාශ කරනවා. ඒ කියන්නේ ගම් වල ඉන්න මිනිස්සු නියම් ගම් වල ඉන්න මිනිස්සු නගර වල ඉන්න මිනිස්සු මේ මිනිසුන්ගේ තියෙන දේවල් ඒවා විනාශ කරනවා. ඊළඟට පරිරුන්දති කියලා කියන්නේ පිරිසත් එක්ක එකතු වෙලා ගිහිල්ලා ගම් නියම් ගම් වට කරලා මිනිසුන්ට බාධා කරනවා, කරදර කරනවා. මිනිසුන්ට කරදර කරනවා. නිග්ගාහකෝ සමඤ්ඤාතෝ. ඒ කියන්නේ මෙන්න මේ හේතු නිසා ගම් නියම් ගම් වලට කරදරකාරයෙක් කියලා ලෝකෙ හොඳට ඒ ප්‍රදේශ හොඳට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. අන්න ඒ බන්ද වස්තංජඤ්ඤා වසලෝයි ඒ බන්ද වසලේ කියලා දැනගන්න. කියනවා කියන්නේ ගම් නියම් ගම් ආදී මේ නගරවල ඉන්න මිනිසුන්ට කරදර කරනවා. මිනිස්සු විනාශ කරනවා. ඊට පස්සේ පිරිසත් එක්ක ගිහිල්ලා වට කරලා ඒගොල්ලන්ට කරදර කරනවා. යන්න දෙන්න දෙන්නේ නැහැ. රැකවල්ලාගෙන ඉන්නවා. ඉතින් ඒ අය බොහොම ප්‍රසිද්ධයි මේ මිනිස්සු කරදරකාරයෝ කියලා. අන්න ඒ බන්දො වසලිය හැටියට දැනගන්න කියන්නේ. ඊළඟට හතරවෙනි ගාථාව. ගාමේ වාය දිවාරඤ්ඤේ යම් පරේ සම්මමායිතං තේයා අදින්නම් ආදීයති සංජඤ්ඤා වසලෝ ඉති. ඒකනම් කියන්නේ ගමේ වේවා කැලේ වේවා නැත්නම් නගරේ වේවා කොහේ හෝ යම් පරේ සම්මමායිතං අනිත් අයට අයිති දෙයක් තියෙනවා නම් තේයා අදින්නම් ආදීයති හොරින් ගන්න හොරෙකින් එක ගන්න සංජඤ්ඤා වසලෝ ඉති ඔහොත් වසලී කියලා දැනගන්න. ඒ කියන්නේ හොරකම් කරන කියලා. හොරකම් කරන කියලා වසල තත්ත්වයට වැටෙනවා කියන්නේ. යෝහවේ ඉන මාදාය චුජ්ජමානෝ පලායති. නහිතේ ඉන මත්තිති සංජඤ්ඤා වසලෝ ඉති. ඒ කියන්නේ යෝහවේ ඉන මාදාය කියන්නේ ණය අරගෙන කෙනෙක් තවත් කෙනෙකුගේ ණය අරගෙන ඒ ණය ගන්නකොට තමන්ගේ ළඟ තිබ්බ දෙයක් ඔප්පුවක් හරි මොනවා හරි එක්ක තියලා අරන් තියෙනවා. එහෙම නැත්නම් මොකොත් තියන්නේ නැතුවම අරන් තියෙනවා. එහෙමත් නැත්නම් ණය අරන් තියෙනවා මේකෙන් ලැබෙන ලාභේ මට ඊට පස්සේ ණය මුදල මම දෙන්නම්. ඒ විදිහට හෝ කියලා ණය අරගෙන ඊළඟට චුජ්ජමානෝ පලායති නහිතේන මත්තිති. දැන් ඊට පස්සේ ණයකාරයා ස්වාමියා ඇවිල්ලා කියනවා මගෙන් මෙච්චර ණයක් ගත්තා ඒ ණය දෙන්න. චෝදනා කරනකොට කියනවා අනේ මං නම් නුඹගෙන් ණය ගත්තේ නෑ. කවුද ඉන්නේ සාක්ෂියට? ණය ගත්තා කියලා කවුද ඉන්නේ සාක්ෂියට? මම එහෙම ණය කරන්නේ නෑ කියලා මෙයා කියනවා. එතකොට දැන් මේක කියන්නේ සාමාන්‍යයෙන්
පලායති කියලා පලා යනවා කියලා ණය ඉල්ලනකොට. මේක පැහැදිලි කරනවා gedara ඉඳගෙනත් ඔය විදිහට ණය ගත්තේ නැහැ කියනවා ඒකත් පලා යෑමක් කියලා. එහෙම නැත්නම් ණයකාරය හිමියා එනකොට gederin හිමීට මග හරිනවා. එතකොට සංජඤ්ඤා වසලෝ ඉති අන්නේ විදිහේ ණය අරගෙන ණය නොදී මග හරින කෙනා වසලේ කියලා දැනගන්න කියනවා. එතකොට බැංකු වලින් ණය අරගෙන දින්න නැතුව හිටියොත් ඒත් ඒ තත්ත්වයට යනවා. ඊළඟට යෝවේ කිංචි කම්යතා පන්තස්මින් වජතං ජනං පන්තා කිංචික මාදේති තංජඤ්ඤා වසලෝ ඉති යෝවේ කිංචික කම්යතා. ඒ කියන්නේ යමෙක් ඊටාම සුළු දෙයක් වෙනුවෙන් මොන හරි සුළු දෙයක් ලබා ගැනීම අදහසින් පන්තස්මින් වජතං ජනං මේ පාරේ යන මිනිසු සමහරවිට කැලෑ පාරවල් වල යන මිනිසු හන්තා කිංචික මාදේති අර මිනිසු මරලා ඉවරලා ඒ මිනිසුන්ට ගහලා හරි අර සුළු දෙයක් අතේ තියෙන බඩුවක් හරි ගන්නවා. මග රැකලා ඉඳලා පහර දීලා හෝ විනාශ කරලා ඒ මිනිස්සු අතේ තියෙන දේවල් ගන්නවා. සංජඤ්ඤා වසලෝ ඉති යන්නේ බන්දත් වසලේ කියලා දැනගන්න කියනවා. ඒ කියන්නේ මග රැකලා ඉඳලා බඩු හොරකම් කරන අය. ඊළඟට හත්වෙනි එක. මොකද්ද? යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු ච යෝ නරෝ සක්ඛි පුට්ටෝ මුසා භූති සංජඤ්ඤා වසලෝ ඉති. යෝ අත්ථ හේතු පර හේතු සක්ඛි පුට්ටෝ මුසා භූති. කියන්නේ සාක්ෂි විමසනකොට දැන් මොකක් හරි අපරාධයක් වෙලා සංවැරද්දක් වෙලා දැන් ඔන්න තමන් සාක්ෂියට කැඳවලා තියෙනවා. දැන් අහනවා මේක මෙයාද කරේ දැක්කද? ඒ වෙලාවේ මොකද කරන්නේ? අත්ථ හේතු. තමන් නිසා. තමන්ගේ මොකක් හරි දෙයක් බේර ගන්න ඕන නිසා. එහෙම නැත්තම් තමන් මේ බේර ගන්න ඕන නිසා බොරු කියනවා. එනත්තම් පර හේතු. අනිත් කෙනාව බේර ගන්න ඕන නිසා බොරු කියනවා. එහෙම නැත්තම් ධන හේතු. ධනෙ නැති වෙයි කියලා ධනෙ විනාශ වෙයි කියලා තමන්ගේ අනුන්ගේ ධනෙ විනාශ වෙයි කියලා බොරු කියනවා. සංජඤ්ඤා වසලෝ ඉති. ඒ බන්දත් වසලේ කියලා දැනගන්න කියනවා. ඒ කියන්නේ සාක්ෂි විමසනකොට බොරු කියන තැනත්ත වසලේ කියලා දැනගන්න කියනවා. දැන් බලන්න මේ අපිත් වසල ගණිතයට යනවද නැද්ද කියලා පොඩ්ඩක් බලාගෙන යන්නනේ. ඊට පස්සේ යෝ ඥාතිනං සඛානං වා ධාරේතු පතිදිස්සති සහසා සම්පීනවා සංජඤ්ඤා වසලෝ ඉති. යමෙක් ඥාතීන්ගේ හෝ නැත්නම් සඛානං වා යහළුවන්ගේ හෝ ධාරේසු පතිදිස්සති සහසා සම්පීනවා. ඒ කියන්නේ ධාරේසු කියන්නේ භාර්යාවන් කෙරෙහි, සහසා කියන්නේ බලහත්කාරයෙන් හෝ සම්පීන කියලා කියන්නේ ඇයලාගේ කැමැත්තෙන් හෝ පතිදිස්සති අනාචාරය හැසිරෙනවා නම් සංජඤ්ඤා වසලෝ ඉති. ඔහු වසලේ කියලා දැනගන්න කියලා කියනවා. ඊළඟට යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝන භරති සංජඤ්ඤා වසලෝ ඉති. මේ ගැන නම් ඉතින් දන්නවනේ කවුරුත් නේ. අහලා තියෙනවනේ. මොකද්ද? පහෝ සන්තෝ කියලා කියන්නේ මේ ධනය ධන දහන්නේ හොඳටම තියෙනවා. ධන දහන්නේ හොඳටම කියන්නේ වත්කමක් තිබියදී
මේ ජීන්නකම් කියන්නේ කය දි รา පත් වුණා. ගත යොබ්බනම් කියන්නේ යෞවනයේ දැන් ඉක්මලා ගිහිල්ලා පහ වෙලා ගිහිල්ලා. පහ වෙලා ගියපු තමන්ගේ මවට හෝ පියාට න භරතීයයට සලකන්නේ පෝෂණය කරන්නේ සංජඤ්ඤා වසලෝ ඉති බඳා වසලේ කියලා දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ හැකියාව තියද්දි මවට පියාට උපස්ථාන කරන්නේ නැහැ. හැකියාව තියනවා කියන්නේ මොකද්ද? දැන් හැකියාව නැහැ කියන්නේ. ඔය හැකියාව නැහැ කියන්නේ තමන්ට කන්න බොන්නව හරියට නැහැ. එබඳු තත්ත්වය. ඊළඟට 10 මොකද්ද? යෝ මාතරං වා පිතරං වා බහතරං භගිනින් සසුන් හන්ති රෝසේති වාචාය තංජඤ්ඤා වසලෝ ඉති. යමෙක් මවට වේවා පියාට වේවා සහෝදරයාට වේවා සහෝදරියට වේවා සසුන් කියන්නේ නැන්දම්මට නැත්නම් මාමණ්ඩිට වේවා හන්ති හිංසා කරනවා. හන්ති හිංසා කරනවා කියන්නේ ආනිනාවා ලෙඩුනාවා අඤ්ඤේනවා කියලටි පහරති. එක්ක අතින් ගහනවලු. නැත්නම් ගල් වලින් ගහනවලු. නැත්නම් වෙනත් පොළු මුගුරු දඬු මුගුරු ආදී අරන් හෝ ගහනවලු. එතකොට මවට හෝ පියාට හෝ සහෝදරයට හෝ සහෝදරියට හෝ නැන්ද මාමා මේ කියන අයට. ඊළඟට වාචාය රෝසේති. වාචාය රෝසේති. ඒ කියන්නේ වචනින් බයිනෝ. පරුස වචනින් බයිනෝ. පරුස වචනින් බයිනෝලු. සංජඤ්ඤා වසලෝ ඉති. ඔහු වසලේ කියලා දැනගන්න කියලා කියනවා. එහෙමනම් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට නැන්දම්මට මාමණ්ඩිට බයිනවා නම් එතනදීම තමන් මොකද වෙන්නේ? වසලේ බවට පත් වෙනවා කියලා කියනවා. ඊළඟට යෝ අත්තම් පුච්චිතෝ සන්තෝ අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති සංජඤ්ඤා වසලෝ ඉති. යෝ අත්තම් පුච්චිතෝ සන්තෝ ඒ කියන්නේ යමෙක් අර්ථය ගැන යහපත ගැන අහනවා. යහපත ගැන කියන්නේ සම්දිට්ඨික සම්ප්‍රායික පරමත්තේසු. ඒ කියන්නේ අහනවා කෙනෙක් මේ මෙලොව ජීවිතේ කොහොමද අපි යහපත් කරගන්නේ? එහෙම නැත්නම් පරලොව ජීවිතේ යහපත් කරගන්න අපි මොනවද කරන්න ඕනේ? එහෙම නැත්නම් නිවන් දකින්න අපි මොනවද කරන්න ඕනේ? බ්‍රහ්ම ලෝකයන්ට මොනවද අපි කරන්න ඕනේ? ওই විදිහට අර්ථය ගැන අහන්නේ. හැබැයි අනත්ත මනුසාසති අනර්ථය තමයි කියන්නේ. පටිච්චන්නේන මන්තේති. එහෙම නැත්නම් තේරෙන්නේ නැති වෙන්න කියලා දෙනවා. සංජඤ්ඤා වසලෝ ඉති. ඔහු වසලේ කියලා දැනගන්න. දැන් ඇවිල්ලා කෙනෙක් අහනවා මේ අපි ඉතින් මේ ජීවිතේ කොහොමද මේ යහපත් කරගන්නේ? මේ තිරිසන් වගේ මිනිස්සුන් නැඳ අපි ජීවත් වෙන්නේ. අපි කොහොමද මේ ජීවිතය යහපත් කරගන්නේ? මොනවද කරන්න ඕනේ කියලා. ඔකට කරන්න තියෙන්නේ ඉතින් මොනවද? ඒ මිනිස්සුත් එක්ක ඉන්නවා නම් ඒ මිනිස්සු විදිහට ඉන්න ඕනේ. නැත්නම් බෑ. ඒ කියන්නේ මේ මිනිස්සු විදිහටම සත්තු මරමින් බොරු කියමින් ඉන්න. අර්ථය ගැන හුවට පස්සේ මොකද්ද කියන්නේ? අනර්ථයෙන් තමයි අනුශාසනා කරන්නේ. වැරදි දේ තමයි කියලා දෙන්නේ. ඒ වගේම ඊළඟට අහනවා අපි මරණය පස්සේ සුගතියට යන්න අපිට අවශ්‍යයි. ජීවිතේ සතුටවත් කරගන්න. ඉතින් මොකද්ද කරන්න ඕනේ කියලා. කියනවා යාග හෝම කරා නම් හරි. එතකොට
ඇහුවේ යහපත හැබැයි කියලා දෙන්නේ අයහපත. ඊළඟට නිවන් දකින්න. නිවන් දකින්න මොනවද කරන්න ඕන කියලා අහනවා. එතකොට මොකද්ද කරන්න ඕන කියන්නේ? ඔය නිවන් දකින්න භාවනා කරලා වැඩක් නැහැ. ඔය ඉන්න විදිහකට ඉන්න කියනවා. එතකොට අර්ථයෙන් ඇහුවේ හැබැයි උත්තර දෙන්නේ අනර්ථයෙන්. එතකොට අන්න ඒ බන්දෝ වසලියෝ කියලා කියනවා. එහෙම නැත්නම් පටිච්චන්නේන මන්තේති. පටිච්චන්නේන මන්තේති කියලා කියන්නේ මේ කියනවා දැන් අහනවා නිවන් දකින්න මොකද කරන්න ඕනේ? එතකොට කියනවා දැන් එයා දන්නේ නැහැ මේ ධර්මයේ වචන දන්නෙත් නැහැ. එතකොට එයාට කියනවා මේ නිවන් දකින්න කරන්න තියෙන්නේ මාර්ගය වඩන්න. එතකොට අර අහනවා මොකද්ද මාර්ගය? අනේ මගෙන් කහන්න එපා කියලා. ඈ ඉතින් තේරෙන්නේ නැති ඉන්න කියන්නේ. හරියට කියලා දෙන්නේ. පටිච්චන්නේන මන්තේති කියලා කියන්නේ නොතේරෙන විදිහට කියනවා. මාර්ගය මොකද්ද කියලා දෙන්නේ නැහැ. එහෙම නැත්තම් මේ ඔයගොල්ලෝ දැන් අභිධර්ම ඉගෙන ගන්නවා කියලා ආරංචි මේ එතකොට මේ පරමාර්ථ ධර්ම කියලා නේද ඔබ කියලා දෙන්නේ මොනවද ඒ පරමාර්ථ ධර්ම? එතකොට මොකද කියන්නේ අනේ මට නම් ඔවා කියලා දෙන්න බෑ ඕන්නම් ගිහලා අහගන්න. එහෙම කියනවා. එතකොට ගුරු මුස්තිය නේද? ඒ කියන්නේ කියලා දෙන්න කැමති නැහැ. එහෙම නැත්තම් ඔන්න අභිධර්ම පන්තියක් තියෙනවා කියලා ආරංචි ඇවිල්ලා කෙනෙක් අහනවා. මේ එහෙම තියෙනවද නේද? ඒ අභිධර්ම පන්තියක්. නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ ඔය කවුරු හරි කියපු බොරුවක් කට කතාවක් එහෙම එකක් නෑ. ඔයගොල්ලෝ නෑ යන්නේ. නෑ අපි වෙන පිළිගන්න යන්නේ. සමහරව එහෙම එතකොට මේ අන්න වහනවා. පටිච්චන්නේන මන්තේති කියලා කියන්නේ ඒක ප්‍රකට කරන්නේ නැහැ. නැත්නම් ඉගෙනගෙන කාට හරි කියලා දෙනකොට උඩින් පල්ලෙන් කියලා දෙන්නේ ඇයි? මෙයා මන්තරන්තන ගත්තොත් එහෙනම් ඊට පස්සේ මෙයාත් දායි පන්තියක්. එහෙම හිතනවා. ඉතින් ඒ වගේ ගුරු මුස්තිය තියාගෙන කියලා දෙනවා. අන්න ඒක තමයි පටිච්චන්නේන මන්තේති කියන්නේ. එතකොට සංජඤ්ඤා වසලෝ ඉති. නෝ වසලී කියලා දැනගන්න කියනවා. යෝවේ පරකුලං 13නේ යෝවේ පරකුලං ගන්්වා බුත්වාන සුචි භෝජනං ආගතන්න පටිපූජේති සංජඤ්ඤා වසලෝ ඉති. යෝ khත්වා පාපකං කම්මං මාජඤ්ඤාති ඉච්ඡති යෝ පටිච්චන්න කම්මන්තෝ සංජඤ්ඤා වසලෝ ඉති. යෝ khත්වා පාපකං කම්ම යමෙක් පව් කරලා මාමං ජඤ්ඤාති ඉච්ඡති අනේ කවුරුවත් දැනගන්න නම් හොඳ නෑ මේක කියලා දැන් බලාපොරොත්තු ඒක තමයි. පව් කරලා දැනගන්නවට කැමති නෑ කවුරුවත්. හැබැයි කරනවා. මොකද ඒක වහ ගන්න ඕනේ. ඊළඟට යෝ පටිච්චන්න කම්මන්තෝ යමෙක් මේ පටිච්චන්න කම්මන්ත කියලා කියන්නේ ඔක්කොම වැඩ ටික කරන්නේ කොහමද? පව්කම් ටික ඔක්කොම කරන්නේ හොරෙන්. හොරෙන් තමයි කරන්නේ පව්කම් ටික. එතකොට අන්න සංජඤ්ඤා වසලෝ ඉති බන්දා වසලේ කියලා දැනගන්න කියලා කියනවා. වසලේ කියලා දැනගන්න. සමහර වෙලාවට අපි නම් ඔය අපායට හරි බයයි අකුසල් අපි අතින් නම් වෙන්නෙම නෑ මැස්සෙක් මදුරෙක්වත් මැරෙන්නේ නෑ කියලා. ගෙදර ගිහිල්ලා බලනකොට මේ කුකුල මරනවා. එහෙනම් ඉතින් මේ අන්න එතකොට පටිච්චන්න කම්මන්ත. ඒ කියන්නේ අනිත් අයට වහනවා. ඒක සංගවිලා ඉඳලා
මේ වහගෙන තමයි මේ වැඩේ ප්‍රකට වෙන්නේ නැති වෙන්න කරන්නේ. එතකොට ඒගොල්ලොන්ට වසලයන් කියලා කියනවා. යෝවේ පරකුලං ගන්්වා බුත්වාන සුචි භෝජනං ආගතන්න පටිපූජේති තංජඤ්ඤා වසලෝයිති. ඒ කියන්නේ යමෙක් වෙනත් ගෙදරකට ගිහිල්ලා සුචි භෝජනං කියන හොඳ හොඳ දේවල් ගොංජිත්ව අනුභව කරලා ආගතන්න පටිපූජේති. ඒගොල්ලෝ ගෙදරට ආවට පස්සේ නෑ පටි මොකද කරන්නේ? දෙන්නේ නෑ කණ්ඩ හරියට. ඒ කියන්නේ ඉතින් අනිත් අය ගෙදරට ගිහිල්ලා කොහොමද කියලා කතා කරලා මේ මොනවද කියලා තියෙන්නේ කියලා බලලා ඕවා මොනවද මේවා ටිකක් උයන්නකෝ කියලා ඒගොල්ලෝ ලවා මේ කුයවලත් එක්ක නැත්තම් ඒ හොඳ හොඳ දේවල් බලලා අනුභව කරලා ඊට පස්සේ ඔන්න කාලෙකට පස්සේ ඒගොල්ලෝ දෙනවා. එනකොට කියනවා අයියෝ මේ උයන්නවත් වෙලාවක් නෑ අපිට වැඩ වැඩි. ඒ නිසා මේ බසකුයි ව්‍යංජනයයි විතරයි අද හදාගන්න පුළුවන්. නැත්තම් මේ උයන්න කෙනෙක් නෑනේ ගෙදර. ඉතින් මේ කඩෙන් ටිකක් ගෙනාවා කියලා කොහොම හරි යාන්තම් දෙයක් දීලා හිමීට පිටත් කරලා යවනවා. ඒක තමයි කියන්නේ අනුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා හොඳට කාලා තමන්ගේ ගෙදරට ආවට පස්සේ කලකන්නේ දෙන්නේ නැහැ. එතකොට කියනවා එයා වාසලියෙක් කියලා. ඊළඟට යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිප්පකං මුසාවාදේන වංචේති තංජඤ්ඤා වසලෝ ඉති. යමෙක් බ්‍රාහ්මණං වා බ්‍රාහ්මණෙක් හෝ කවුද මේ බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ? බාහිත පාපත්තා. ඒ කියන්නේ පව බැහැර කරපු නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. පව බැහැර කරලා. එතකොට කවුද බ්‍රාහ්මණ කියන්නේ? රහතන් වහන්සේට. බ්‍රාහ්මණන් කියලා බ්‍රාහ්මණ කියන රහතන් වහන්සේට. පව බැහැර කරපු නිසා. ඔන්න. පාපානම් බාහිතත්තා පාපයන් බැහැර කරලා දාපු නිසා බ්‍රාහ්මණ කියලා කියනවා රහතන්. ඊළඟට සමනං වා කියන්නේ ශ්‍රමණයන් වහන්සේ. අඤ්ඤං වාපි වනිබ්බකං. එහෙමත් නැත්නම් වෙනත් යාචකෙක්. යාචනකම් ඉතින් ඉල්ලලා හෝ ජීවත් වෙන කෙනෙක්. මුසාවාදේන වංචේති. බොරුවෙන් වංචා කරනවා. තංජඤ්ඤා වසලෝ ඉති එබන්ද වසලේ කියලා කියනවා. කොහොමද බොරුවෙන් වංචා කරන්නේ? කොහොමද රවටන්නේ? මේකේ කියනවා මුසාවාදේන වංචේති වද බන්තේ පච්චේනාති පවාරෙත්තා යාචිතෝ පටිජානිත්වා පච්චා අප්පදානේන තස්සතං ආසං විසංවාදී. කියනවා ඉතින් ඔන්න දැන් පින්කමක් දවසට කෙනෙක් එනවා. පින්කම බලලා ඉතින් සතුටු වෙලා කියනවා අනේ ස්වාමීන් වහන්සේලාට ඕන දෙයක් මට කියන්න. ඕන දෙයක් ඕන වෙලාවක කියන්න කියනවා. ඊට පස්සේ ඔන්න කතා කරලා කියනකොට කියනවා නේ ස්වාමීන් වහන්සේ කිව්වා තමයි ඒක වචනෙට කිව්වේ. එහෙම ඉතින් අපිට හැකියාවකුත් නැහැ ඉතින් ඒ කිව්වට. ආන්නේක තමයි විසංවාදේන වංචේති මුසාවාදේන වංචේති කියලා කියන්නේ විශේෂයෙන් මේක. එක දවසකුත් මල් පූජාවක් දවසට කෙනෙක් ඇවිල්ලා බැහැරේ.
එයාටත් ඕනි කිව්වා මල් පූජාවක් කරන්න. ලොකු මල් පූජාවක් කරන්න ඕනි. ඊට පස්සේ කතා කරලා බලනකොට අර ශ්‍රද්ධාව ඉවර වෙලා. ඊට පස්සේ එහෙම අදහසක් නැහැ වැඩි. ගොඩක් ඈතින් ආපු කෙනෙක්. ඒ වගේ තියෙන සමහරුන්ට ඒක දැක්කට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙලා ඒ වෙලාවට කියනවා අපිටත් කරන්න ඕනේ. හැබැයි පස්සේ ඒක නැති වුණාම ආයෙ ගන්න. ඊළඟට යෝ බ්‍රාහ්මණං වා සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචා නච දේති තංජඤ්ඤා වසලෝ ඉති. යෝ බ්‍රාහ්මණං වා සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ විශේෂයෙන්ම මේ රහතන් වහන්සේට. එහෙමත් නැත්නම් ශ්‍රමණයන් වහන්සේ නමක් හෝ භත්ත කාලයේ උපට්ඨිත. ඒ කියන්නේ කන බොන වෙලාවට එනවා. පින්දපාතේ හෝ එනවා. රෝසේති වාචා නච දේති. හැබැයි පොඩ්ඩක්වත් මොනවද දෙන්නේ නැහැ. වාචා රෝස. ඒ කියන්නේ වචනේ දොස් කියන බයිනෝ. ඒක පැහැදිලි කරනවා මේ රෝසේති වාචා නච දේති අත්තකාමෝ මේ අයං බලක්කාරේන මං පුඤ්ඤං කාරාපේතුං ආගතෝ යචින්තෙත්වා අපපති රූපේන පරුස වචනේන රෝසේති. ඒ කියන්නේ එයා කියන්නේ මේ බලහත්කාරයෙන් හෝ මං ලව පිනක් කරවන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා එහෙම හිතන්නෙත් නැතුව මේ හේල් ඉස්සරහටවත් යන්නේ නැලු. එහෙමත් නොයා ගේ ඇතුළේ ඉඳලම බයිනවද? ඒක තමයි රෝසේති වාචා කියලා කියන්නේ. ඒ බන්දත් කවුරු හැටියටද කියන්නේ? නොසලෙක් කියලා කියන්නේ. ඒකනේ අර ඒක සාමාන්‍ය අපි කියන්නේ කන වේලාවට ආපු මිනිස්සයාට ওই බයින් එක මොනවා හරි දෙන්න කියලා කියන්නේ නේ. මේ වලින් යන්නත් ඒ කතා. ඊළඟට අසතං යෝධ පබ්‍රෝති මෝහේන පලිගුන්ටිතෝ කිංචික්ඛන් නිජිගින්සානෝ තංජඤ්ඤා වසලෝ ඉති. ඒ කියන්නේ මෝහේන පලිගුන්ටිතෝ මෝහේන පලිගුන්ටිතෝ කියලා කියන්නේ මෝහයෙන් වෙලිලා. ඒ කියන්නේ හොඳටම මුලා බවට පත් වෙලා. කිංචික්ඛං නිජිගින්සානෝ මොනවා හරි යමක් බලාපොරොත්තු වෙයි. අපි කියන්නේ මොනවා හරි දෙයක් දැහැ ගැනීමේ බලාපොරොත්තුෙන් අසතං පබ්බුති. ඒ කියන්නේ අසත්‍ය දේවල්, අභූත දේවල් කියනවලු. ඒකට කියනවා මෙන්න මෙහෙම. යතා නිමිත්තානි දිස්සන්ති අසුක දිවසේ ඉදංච ඉදංච තේ භවිෂ්‍යති इति. එවං අසජ්ජනානං වචනං පබ්බුති. يعني කාට හරි ඔන්න කාගේ හරි ගෙදර ඉස්සරහා මේ අපි හිතමු මෙහෙම. ලී වඩුවෙක් ඉන්නවා. ලී මිල්ද ගන්න. ඉතින් එයා මොකද කරන්නේ? ගෙදරකට ගිහිල්ලා දැන් ගියාට පස්සේ ගේ ඉස්සරහා තියෙන හොඳ මහෝගනී ගහක්. ඉතින් කියනවා බලලා මේ බලන්න මේ මහෝගනී ගහේ දැල්ල නැමිලා තියෙන්නේ මේ ගේ පැත්තට.
මේ ගේ පැත්තට නැමිලා තියෙන්නේ. දැන් මේක අසුබයි. මේක අසුබයි. ඒ නිසා මොකද? මේ ගහ ඉක්මනට කපලා දාන්න. නැත්නම් මේ පවුලටත් ලොකු ප්‍රශ්නයක් අවුලක් වෙනවා. ඉතින් අහනවා ඉතින් කවුද කපන්නේ? මං කපන්න කියලා. ඉතින් අන්න ඒ විදිහට වංචා කරනවා. මොන හරි යමක් ගන්න බලාපොරොත්තුෙන් දැහැ ගන්න බලාපොරොත්තුෙන් යම් නිමිති අරගෙන දේවල් අරගෙන ඒවා වංචා කරනවා. වංචා කරනවා. එතකොට අන්න ඒ බන්දත් මේ වසලේ කියලා දැනගන්න කියලා කියනවා. ඒක තමයි ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඉතින් හොඳ කෙනෙක් හොඳ පුජ්‍යලෙක් බවට පත් වෙනවා කියන එක ඉතින් හරි අමාරුයිනේ. බුදුරජාණන් වහන්සේ අයිති මේ වසල අය මේ වසල මේ අය වසලියෝ කියලා කිව්ව අපිත් එක තියෙන තරහටද? නෑ මේ දුර්ගුණ වලින් අයින් වෙන්න. එතකොට තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ තියෙන මහා කරුණාවෙන් තමයි කියන්නේ. දැන් සමහරලාට අපිට මේ සූත්‍ර නැත්නම් අපි මේ දුර්ගුණ තියන අය මේ තියෙන මේ දුර්ගුණයි වසල කරන ධර්මයි කියලා අපි දන්නේ නැහැ නේ. ඒවා හොඳ දේවල් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට දැන් කඩවල වලට ගියාමත් එහෙම තමයි. ඉතින් මොනවා හරි ගන්න ගියාම මේක නැහැ. ඉතින් කියනවා ඒක දැන් එන්නේ නැහැ. දැන් එන්නේ මේක තමයි අලුත් ඩිසයින්. ඉතින් මේවා තමයි දැන් විකිනේ. මේ කියන මේ අයියා ඉතින් අපි අඳුරන නිසා අයියාටම තමයි මේක කිව්වේ නැත්තම් වෙන කෙනෙකුට අපි කියන්නෙත් නැහැ. මේක තමයි හොඳ මේක අපි පොඩ්ඩක් හරි අඩු කරලා හරි දෙනවා කියලා දෙනවා. ඉතින් අර මේ අරක නැහැ නමුත් මේක බලනකොට අරකටත් වැඩි ගාණක් හැරගෙන. එහෙම කරලා. ඒ විදිහට යමක් බලාපොරොත්තුෙන් රවටනවා සමහර. දැන් ඉතින් දේවාල වල එහෙම මේ පේන්නද කරන දේවල් නේ. ගිහිල්ලා මේ අපේ ගෙදර මේ දවස්වල මොකද්ද සද්දයක් ඇහෙනවා කියලා. හරියටම හරි. ඔව් හරියටම හරි. මේ ගේ ඉස්සර ගහක් තියනව නේද? ඔව්. ගහක් තියෙනවා. එතකොට ওই ගහට මේ ගේ ඥාතියෙක් රැට එනවා. එයාලා කරදර කරනවා. දැන් මොකද කරන්න ඕනේ? මේ විදියට පූජා වට්ටි හදාගෙන ඉතින් මේ විදියේ දේවල් අරගෙන තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ අරන් යනවා. බලනකොට කාලයක් ගිහිල්ලා දැන් ඔක්කොම දීලා පස්සේ සීලිමට නැගලා බලනකොට මීයක් සීලිමේ දුවලා. එහෙම ප්‍රශ්න ඊළඟට යෝචත්තානං සමුක්ඛංසේ පරංචමව ජානති නිහීනෝසේන මානීන තංජඤ්ඤා වසලෝ ඉති. නිහීනෝ කියලා කියන්නේ ගුණයෙන් පිරිහිලා. ගුණ වලින් පිරිහිලා. ධර්මයෙන් පිරිහිච්ච කෙනෙක් සේන මානීන තමන්ගේ තියෙන මාන්නේ නිසා අත්තානං සමුක්ඛංසේ තමන්ව උසස් කරලා කතා කරනවා. උසස් කරලා කතා කරනවා. කොහොමද උසස් කරලා කතා කරන්නේ? එක දේවල් වල ඉතින් කියනවා මට තියෙන දැනුම වගේ දැනුමක් මේ ගම් 7ක මිනිස්සෙකුටවත් නැහැ. ඒ විදිහට ඉතින් තමන්ගේ තියෙන දේවල්
මව කාලා ඉතින් උසස් කරලා කතා කරනවා. පරංච මව ජානති. ඒ කියන්නේ අනු පහත් කරලා කතා කරනවා. අර මිනිස්සු මොනවද? මේ මිනිස්සු කවුද? අපිත් එක්ක ওই විදිහට අවමන් කරනවා. තංජඤ්ඤා වසලෝ ඉති. ඔහු වසලේ කියලා දැනගන්න කියලා කියනවා. ඊළඟට රෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරී සටෝ අහිරිකෝ අනොත්තාපි තංජඤ්ඤා වසලෝ ඉති. කියන්නේ රෝසකෝ කියලා කියන්නේ ඉස්සෙල්ලා මුලින්ම ගාථාවේ කියේ මොකද්ද? තමන් කිපෙනවා නම් කියලානේ. තමන් කිපෙනවා නම්. ඒ කියන්නේ පෝදනෝ කියලානේ කිව්වේ. මෙතන කියන්නේ රෝසකෝ කියලා කියන්නේ අනිත් අයට තරහ උපද්දවනවා. අනිත් අයට තරහ උපද්දනවා කියන්නේ අපි කියන්නේ අනිත් අය අවුස්සනවා කියලා නේද? එක්කෝ ගහනවා. නිකන් ගහලා තරහ උස්සනවා. නැත්නම් මොන හරි කියලා තරහ උස්සනවා. අන්න ඒක තමයි රෝසකෝ කියලා කියන්නේ. ඒ අයගේ ක්‍රෝධය අවුස්සනවා. කදරියෝ කියලා කියන්නේ මොකද්ද? කදරියෝ. අහලා නැද්ද වචනේ? කදරියෝ කියලා කියන්නේ තද්ද මච්චරි. තද මසුරුයි කියන එක. මසුරුයි කියන එකත් නෙවෙයි. තද මසුරුයි. මසුරුයි කියලා කියන්නේ මසුරුයි කියලා කියන්නේ අර තමන්ගේ තියෙන දේ අනුන්ට සාධාරණ වෙනවට කැමති නෑ. සාධාරණ වෙනවට කැමති නෑ. තමන්ගේ සෙරෙප්පු දෙක වෙන කෙනෙක් දාගෙන ගිහිල්ලා. බානුවර සෙරෙප්පු දෙක නෑ. ඊට පස්සේ සෙරෙප්පු දෙක ඇවිල්ලා ගලවපු ගාම බයිනවා. නැත්තම් සෙරෙප්පු දෙක අල්ලලා විසි කරනවා. ඇයි ඒ? තමන්ගේ දේ අනිත් අයට සාධාරණ වෙනවට කැමති නෑ. ඒක තමයි මච්චරී කියලා කියන්නේ. මච්චරී. හද්ද මච්චරී කියලා කියන්නේ හද්ද මච්චරී කියලා කියන්නේ ඊටත් එහා ගියප එකක්. අන්න ඒ බන්දර තමයි කදරිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මොන අනිත් කෙනෙක් මොකද කරන්නේ? දානයක් දෙන්න යනවා. එතකොට මෙයා මොකද කරන්නේ? දැන් මෙයාගේ දෙයක් දෙන්න නෙවෙයි යන්නේ. හරයාගේ දෙයක් දෙන්න යනකොට කියනවා අපේ දෙන්න එපා ඔච්චර දෙන්න එපා කියදී බාධා කරනවා. ඔහොම කරන්න එපා, ඔහොම දෙන්න යන්න එපා, ඔය විදිහට කී බාධා කරනවා. අන්න ඒ කෙනාට තමයි මෙතන කියන්නේ කදරිය කියලා කියන්නේ. ඒක අර ගාථාවක තියෙන්නේ කදරියා දේව ලෝකං වජන්ති කියලා. කදරිය තියන අය දිව්‍ය ලෝකෙට යන්නේ නැහැ කියලා. ඒක කියන්නේ තද්ද මච්චරී කියලා කියන්නේ ඒකයි. තමන්ගේ දේ අනිත් අයට දෙනවටත් නෙවෙයි අනිත් අයගේ දේ තවත් කෙනෙකුට දෙනකොට ඒකට බාධා කරනවා. ඊළඟට පාපිච්චෝ කියලා කියන්නේ අසන්ත ගුණ සම්භාවනීය ඉච්ඡාය සමන්නාගතෝ. නැති ගුණ පෙන්වීමේ කැමැත්තෙන් යුක්ත කෙනා. නැති ගුණ පෙන්වීමේ කැමැත්තෙන් යුක්ත කෙනා කියන්නේ නැති ගුණ පෙන්නන කොහොමද පෙන්වන්නේ? දැන් ඔන්න මේ දැන් අපි මෙහෙම හිතමු ඔන්න ගෙදරට දැන් කට්ටියක් එනවා. කට්ටියක් එනකොට ඇයි භාවනා කරන්නෙම නැහැ. කට්ටියක් එනකොට එනවා ඇහෙනවා පටස් ගාලා ඇස් දෙක පියාගෙන එහෙම ඉන්න. ඒක තමයි නැති ගුණ දෙන්නනවා කියලා කියන්නේ. ඊට පස්සේ කට්ටියක් එනකොටම දැන් සින්දුවේ මහා ඉඳලා කට්ටියක් එනකොටම
බන දාගන්න. බන දාගන්න. අද අසවල්ලා එනවා කියලා ආරංචි එනකොට මොකද කරන්නේ? බන දාගෙන ඉන්න. අන්න නැති ගුණ පෙන්නනවා. ඉතින් ওই විදිහට ඔය එකක් දෙකක් නේ ඉතින් හිතා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ පාපිච්ච කියන්නේ ලාමක ආශාවන් තියනවා කියන එකයි ඈ. ලාමක ආශාවන්. ඊළඟට මච්චරි. අන්න මච්චරිය කියලා ඉස්සලා කදරිය කිව්වේ හද මසුරුකම. දැන් මෙතන මච්චරිය කියලා කියන්නේ මසුරුකම. තමන්ගේ දේවල් අනිත් අයට අයිති වෙනවට කැමති නැහැ. ඒක මච්චරිය කියලා කියනවා. මච්චරිය. දාවාස මච්චරිය ආදී තියෙනවා. දැන් තමන්ගේ ගෙදරම අයිති يعني ගෙදරටම හිමිකම් තියෙන කෙනෙක් ඉන්නවා. එයා එනවට කැමති නැහැ ගෙදරට. ඒ වගේ තියෙනවා. ඊළඟට සටෝ කියන්නේ කපටි කියන එක. මෙතන සට කියලා අදහස් කරන්නේ අසන්ත ගුණ ප්‍රකාශන ලක්ෂණේ නැති ගුණ ප්‍රකාශ කරනවා. දැන් ඉස්සල්ලා අපි කිව්වේ මොකද්ද පාපිච්ච කියලා පෙන්නනවා නැති ගුණනේ. දැන් මෙතන කියනවා කතාවකට දැන් ඔන්න මොන හරි කතාවක් පටන් ගත්ත ගමන්ම එයා ඉතින් එයාගේ ගුණ කියන තමයි පටන් ගන්නේ. මම මෙහෙමයි මම මෙහෙමයි මං ඉතින් ඔය අනිත් අය වගේ නෑ මම මෙසිලුත් ගන්නවා මම මෙහෙමත් කරනවා බණක් අහනවා රැයට මම ඇහැරලා ඉන්නේ ඔයගොල්ලෝ කවුද ගන්නේ ඉතින් මේ විදිහට කියනවා එතකොට ඒක තමයි නැති ගුණ කියන එක තමයි සට කියලා කියන්නේ ඊළඟට අහිරිකෝ අනොත්තාපි අහිරික කියලා කියන්නේ පවට ලැජ්ජා නැති බව අනොත්තාපි කියන්නේ පවට බය නැති ගතිය එතකොට පවට ලැජ්ජා බය නැද්ද තංජඤ්ඤා වසලෝයිති එබන්ද වසලේ කියලා දැනගන්න කියලා කියනවා ඊළඟට 19 යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස ශාවකං පරිභාජං ගහට්ටං වා තංජඤ්ඤා වසලෝ ඉති යෝ බුද්ධං පරිභාසති යමෙක් බුදුරජාණන් වහන්සේට අවමන් කරනවා අවමන් කරන්නේ කොහමද ඔය බුදු කෙනෙක් කියලා කිව්වට සර්වඥ කියලා කිව්වට එහෙම දෙයක් නැහැ අපි දන්න ටිකම තමයි දන්නේ මම ඊට වඩා දන්නවනි කියලා ওই විදිහට කියනවා අන්න බුදුරජාණන් වහන්සේට අවමන් කරනවා අතවා තස්ස පරිබ්බාජං ගහට්ටං වා ශාවකං කියන්නේ එහෙමත් නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකෝ පැවිද්දන්ට හෝ ගිහි ශ්‍රාවකයන්ට මෙතන පරිබ්බාජං කියන්නේ පැවිද්දන් කියලා ඒක අර්ථ පෙන්නන්නේ පැවිදි හෝ ගිහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පරිභාසති අවමන් කරනවා තංජඤ්ඤා වසලෝ ඉති එතකොට ඔහු වසලේ කියලා දැනගන්න කියලා කියනවා ඊළඟට 20 මොකද්ද යෝවේ අනරහා සන්තෝ අරහම් පටිජානති චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒසකෝ වසලා දමෝ මේක එක ගාථාවක් අපි බලමු. එතකොට යෝවේ අනරහා සන්තෝ ඒ කියන්නේ වේ කියලා කියන්නේ පාලියෙන් ඒකාන්තයෙන්ම කියන එක. ඒකාන්තයෙන්. යෝ යමෙක් ඒකාන්තයෙන්ම අනරහා සන්තෝ රහත් වෙලා නැහැ. අරහං පටිජානති හැබැයි කියනවා එයා රහත් කියලා කියනවා. එතකොට චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ මේ බ්‍රහ්මයන් සහිත මේ මුළු මහත් ලෝකේ මෙයා චෝරෝ හොරෙක් කියලා කියනවා. හොරෙක්. ඒසකෝ වසලා දමෝ මෙන්න මොහු අර මුලින් කියපු ඔක්කොම වසලයන්ගියම පහත්ම වසලයක් කියලා කියනවා. මේ වසලයන් අතුරින්
පහත්ම වසලයක් කියලා කියනවා. දැන් අර සමහරලාට ගිය කාලේ සමහර ওই විදිහට ප්‍රසිද්ධියේ channel වලටම ඇවිල්ලා Taman රහත් කියලා ප්‍රකාශ කරනකොට සමහරු කිව්වා ඔය වසලෙක් කියලා. ආන්න මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන තමයි කිව්වේ. එතකොට මොකද ඒක බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රවල දේශනා කරනවා. කියන්නේ සොරෙක් කියලා. සොරෙක් කියලා කියන එක මේ සොරෙක් කියන සාමාන්‍ය සොරෙකුත් නෙවෙයි. මහා චෝරෝ කියලා කියන්නේ. ලොකම හොරා කියලා කියනවා. ලෝකේ ලොකම හොරා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාගේ පැත් මේවා දැනගන්න එකත් හොඳයි. මේ හොරු 5 දෙනෙක් ගැන. හොරු 5 දෙනෙක් ගැන කියනවා. එතකොට ඒක මුලින්ම කියනවා සාමාන්‍ය අපි ඔය එදිනෙදා ඉන්නනේ මහා හොරු කියලා නේද සමාජේ. මේ මහා හොරෙකුට මෙන්න මෙහෙම හිතනවා. අනේ මං කවද්ද 100ක් හොරු ගෝලියෝ 100ක් 1000ක් විතර පිරිවරාගෙන ගම් ගම් වලට ගිහිල්ලා මිනිසු මරමින් මිනිසුන්ගේ තියෙන වස්තු හොරකම් කරමින් මංකොල්ල කමින් ජීවත් වෙන්නේ කවද්ද කියලා යාට තියෙන ලොකු බලාපොරොත්තුවක්. එයා පසු කාලීනව මොකද කරන්නේ? පිරිස එකතු කරගන්න. කොහොම හරි බලෙන් හරි එකතු කරගෙන 100ක් හරි 1000ක් හරි එකතු කරගෙන යනවා. ඊළඟ මිනිසුන්ගේ බඩු මුට්ටු පැහැර අරගෙන මිනිසු මරලා තමන්ගේ බලාපොරොත්තුව ඉටු කරගන්න. එතකොට එයා හොරෙක් නේද? අන්න ඒ වගේ කියනවා මේ ශාසනයේ මේ ලාමක අදහස් තියෙන භික්ෂූන්ට තියනවලු අනේ මම කවද්ද මේ ගෝලයෝ 100ක් හෝ 1000ක් හෝ එහෙම නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් හෝ බලෙන් හරි හදාගෙන මේ ගම් නියම්ගම් වල කට්ටිය පිරිවර කරගෙන මිනිසුන්ගෙන් ගරු බුහුමන් ලැබමින් ඇවිදින්නේ කවද්ද කියලා බලාපොරොත්තු. ඒකට අන්න ඉබන්දත් ඉතින් පසු කාලීනව මේ විදිහට කොහොම හරි කරනවලු. එයත් ශාසනික එක්තරා හොරෙක් කියලා කියනවා. ශාසනික හොරෙක් කියනවා. මෙයා පළවෙනි පඨමෝ මහා චෝරෝ කියලා කියන්නේ පළවෙනි මහා සොරා කියලා. ඊට පස්සේ පුනච්ච පරම් භික්ඛවේ දේකච්චෝ පාප භික්ඛෝ තථාගතත්ව වේදිත ධම්ම විනයං පරියාපුනිත්ව අත්සනෝ දහති. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය ඉගෙනගෙන ඉවරලා මෙයා මොකද කියන්නේ? මේ මම අවබෝධ කරගත්තු දෙයක්. මේක මගේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ පස්සේ යන්න ඕනේ නැහැ, සරණ යන්න ඕනේ නැහැ. මේක මම තනියම ඉගෙන ගත්තේ. මට කවුරුවත් කියලා දුන්නේ නැහැ. මේක මගේ ධර්මයක් කියලා තමන්ගේ කියලා ප්‍රකාශ කරනවා. අන්න එයා දෙවෙනි සොරා කියලා කියනවා. ඊළඟට පාප භික්ඛෝ සුද්ධං බ්‍රහ්මචරියං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තං අමූල කියන අබ්‍රහ්මචරියේන අනුද්දංසේති. ඒ කියන්නේ හොඳට සිල් ගුණ පුරන, හොඳට බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමකට ලාමක භික්ෂුන් වහන්සේ නමක් දුස්සීල භික්ෂුන් වහන්සේ නමක් මොකද කරන්නේ? චෝදනා කරනවා. ඔය සීලයක් නැහැ, බ්‍රහ්මචර්යාවක් නැහැ, සිල්වන්තකමක් නැහැ, දුස්සීලයි කියලා චෝදනා කරනවා. අන්න ඒ චෝදනා කරන භික්ෂුව තුන්වෙනි සොරා කියලා කියනවා. ඊළඟට හතරවෙනි කෙනා සංඝස්ස ගරු බණ්ඩාන ගරු පරික්කාරා. ඒ කියන්නේ සාංගිකව තියෙන ගරු බහණ්ඩ ගරු පරිස්කාර ගිහි පින්නතුන්ට දෙනවා. ඒ කියන්නේ සමහරලාට දැන් සේනාසනයේ තියෙන ඇඳ පුටු කොට්ට මෙට්ට ආදී ඒවා ගරු බහණ්ඩ කියලා කියන සාංගිකයි ඒවා. ඒවා අපි ඒවත් සමහරේ ගිහි අයට දෙනවා. අන්න එතකොට එයා හතරවෙනි සොරා කියලා කියනවා. ගිහි අය සතුටු කරන්න ගිහි අයට දෙනවා.
ඒකේ තියෙනවා තව වාසි, පරසු, කුටාරි, කුද්දාල, නිකාදන, ඒ කියන්නේ වෑ, පොරෝ, උදළු, අලවංගු මේ විදිහේ දේවල්. ඒවා දුන්නොත් මොකද වෙන්නේ? හොරෙක් බවට පත් වෙනවා. ඒතකොට සමහර විටනවා මෙච්චර දේවල් තියාගෙන මොකද මේ දෙන්නේ නැත්තේ අපේ වැඩක් කරගන්න කියලා. ඔන්න ඔය හේතු. ඔය හේතු තමයි තියෙන්නේ. ඊළඟට පස්වෙනි මහා සොරාගෙන සදේවකේ භික්ඛවේ ලෝකේ සදේව මනුස්සාය අයං අග්ගෝ මහාචෝරෝ යෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපති. මහණනි දෙවියන් සහිත මිනිස්යන් සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් තමන්ට නැති උතුරු මිනිස් දහම් ඒ කියන්නේ ධ්‍යාන අභිඥා ආදී මේ මොකද මාර්ගඵල ආදී ප්‍රකාශ කරනවා නම් එයා මේ ලෝකේ අග්‍ර මහා සොරයි කියලා කියනවා. අග්‍ර සොරා කියලා කියනවා. ඇයි ඒ හොරා කියලා කියන්නේ හේතුව? එයා හොඳම දේවල් හොරකම් කරන්නේ මොනවද? මොනවද හොඳම දේවල්? වටිනාම දේවල් එයා හොරකම් කරන්නේ. දැන් Taman රහත් කියලා කිව්වොත් එයා මොකද්ද හොරකම් කරලා තියෙන්නේ? රහත් භාවයේ. අරිහත් භාව හොරකම් කරලා දෙන ලෝකේ වටිනා දෙයක් නෙමෙයිද? වටිනාම දේ හොරකම් කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි යාට මහා සොරා කියලා කියන්නේ. ලොකුම හොරා කියන්නේ ඒකයි. එතකොට ස්වාමීන් වහන්සේලාට උපසම්පදා ස්වාමීන් වහන්සේට මේක තියෙනවා සිල්පදයක් හැටියටම තියෙනවා. උපසම්පදාව නැති වෙන්න හේතු වෙන සිල්පද හතරෙන් එකක් හැටියටම තියෙනවා. ඒ කියන්නේ තමන්ට නැති ධානය, තමන්ට නැති මාර්ගඵල කිව්වොත් එහෙම තියෙනවා කියලා ඒ වෙලාවෙම යාගේ උපසම්පදාව නැති. උපසම්පදාව නැති. සමහරෙක් ඔන්න ඉස්සල්ලා කියනවා මේ මං ඉතින් බොරුවට තමයි කිව්වේ. නමුත් දැන් මං මේ වරද හදා ගන්නවා. දැන් ඉතින් ආයති සංවරේ පිළිහිටනවා කියලා කියනවා. ඒකට ඉතින් ආයති පිළිහිටන්න ආයති සංවරයක් නැහැ. ඒ වෙනුවට උපසම්පදාව නැති වෙලා ගිහිල්ලා. ඒතේකෝ වසලා වුත්තා මයාවෝයේ ප්‍රකාශිතා. ඒකේ පැහැදිලි කරනවා ඒතේකෝ වසලා වුත්තා මයාවෝයේ ප්‍රකාශිතා. නුඹට මා විසින් යම් වසල ධර්ම නම් වසලයන් ගැන ප්‍රකාශ කරාද ඒතේ වසලා වුත්තා. අන්න ඒ අය තමයි වසලයෝ කියලා මේ ආර්ය ධර්මයේ කියන්නේ. මේ ආර්ය ධර්මයේ වසලයන් කියලා කියන්නේ අන්න ඒ අයටයි කියලා කියනවා. ඊළඟට දැන් අපි දන්න ගාථාව මොකද්ද? ඔය බලන්න දැන් නජ්ජා වසලෝ හෝති කියලා තියෙන කියලා. කොහොමද තියෙන්නේ? නජ්ජා කියලා කියන්නේ. දැන් අපි කියන්නේ කොහොමද? නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති කොහොම තමයි අපි කියන්නේ. හැබැයි පොතේ තියෙන හරියට. ඇයි මෙහෙම අපි කියන්නේ? ඔය රේඩියෝ එක දැම්මත් ඇහෙන්නේ නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති. ඕක තමයි.
ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් කර්ණීයමෙත්ත සූත්‍රයේ තියෙන වැරදි ටික හදන්නම බෑ. ඇයි ඒ? ඒක අහලා වේදේකින් දැන් කියන්නේ මෙහෙම තමයි. හැබැයි පොතේ බලනකොට තියෙන්නේ මේ විදිහට නෙවෙයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. අර යානීද භූතානි කියන එකත් හදන්නම බෑ. ඇයි? යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවාන් කලි. එහෙමමනේ කියන්නේ. ඇහෙන්නේ නැත්නම් එහෙම නෙවෙයි. එහෙමයි. නමුත් පොත අරන් බලන්න මේ වචන කඩලා තියෙන්නේ කොහොමද කියන්නේ? ඒකේ තියෙන්නේ බුම්මානි ඊළඟට වා යානිව අන්තලික්කේ. ඔන්න ඔහොම වචන තියෙන්නේ. ඒක අපි බුම්මා නිවා බුම්මා නිවායා කියලා අර තව පදයක මුල් අකුරකුත් අරගෙන. සම්පූර්ණ එතන අවුලක් වෙලා තියෙනවා. අපිට ඒ නිසා මෙන්න මේ ගාථාවත් නිතර මේ ගුවන් විදුලි ආදීන් ඇහිලා අපිත් කියන්නේ නජජ්ජාවසලෝ හෝති නජජ්ජාවසු දාක් මෙහෙමයි කියන්නේ. ළමයින්ට කියලා දුන්නත් කියලා දෙන්නේ ඒ ක්‍රමයටම තමයි. ඊළඟට පසු කාලීනව ඕක දන්නේ නැති අය මොකද කරන්නේ? මේ පොතේ වැරදි. ඇයි? මේ පරම්පරාවෙන් ආවේ මේ ක්‍රමයට. මේ පරණ අය කිව්වේ මෙහෙමයි. පොතේ වැරදිලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඡායන දෙක කපලා ඥාන දෙකක් දානවා. බලන්න. ඉතින් මතක තියාගන්න නජජ්ජා කියලා නෙමෙයි මේක කියන්නේ නජජ්ජා. නජච්ඡා. ජච්ඡා කියන්නේ ජාතියෙන් කියන එක. ජාතියෙන්. නජච්ඡා වසලෝ හෝති. ජච්ඡා ජාතියෙන්. න වසලෝ හෝති වසලේක් වෙන්නේ නැහැ. වසලේක් නොවේ. ඊළඟට ජච්ඡා ජාතියෙන් න බ්‍රාහ්මනෝ හෝති බමුණෙක් නොවේ. ඒ කියන්නේ උපතින්ම කෙනෙක් බ්‍රාහ්මණෙක්වත් වසලේක්වත් වෙන්නේ නැහැ. කම්මනා වසලෝ හෝති. ඒ කියන්නේ කර්මය කරන කොටගෙන තමන් කරන ක්‍රියාව කරන කොටගෙන වසලෝ හෝති වසලෙක් වෙනවා. ඒ වගේම කම්මනා හෝති බ්‍රාහ්මනෝ කරන කටයුත්ත කර්ම හේතු කරගෙන තමයි බ්‍රාහ්මණෙක් බවට පත් වෙන්නේ. ඉතින් එදා ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජයේට මෙන්න මේ සූත්‍රය නිකන් හරියට කන් වලට කටු වලින් අයින්නවා වගේ. මොකද මේවා එදා මුල් බැසගෙන තිබ්බේ. ඒ නිසා ඉන්දියාවේ ඒ බ්‍රාහ්මණ සමාජයට මේ සූත්‍රය මහා පහරක් බවට පත් වුණා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව. තදමිනාපි විජානාත යථා මේදන් නිදස්සන චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විසුතෝ. යථා මේදන් නිදස්සන. දැන් මම ඉස්සරහට මේ නිදර්ශනයක් උදාහරණයක් කියන්න යනවා. අන්නේ උදාහරණයට අනුව තන් ඉමිනාපි විජානාත. ඔය කියපු මුලින් කියපු ගාථාවේ අර්ථය ඒ දැන් පසුව කියන්න යන නිදර්ශනයට අනුවත් හිතා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මම ඉස්සරහට කතාවක් කියන්න යනවා. ඒ කතාවට අනුවත් තේරුම් ගන්න පුළුවන් ජාපත්‍යම වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කියන එක. කියලා දැන් බුදුරජාණන් වහන්සේ කතාවක් කියන්න යනවා. චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විසුතෝ. සැඩොල් පුත්‍රයෙක් හිටියා සෝපාක. එයා ප්‍රසිද්ධ වුණේ මාතංග කියලා. මාතංග කියලා ප්‍රසිද්ධ වුණාලු. සෝපාකත් එයාට කියපු නම මාතංග තමයි එයාගේ හරිම නම. ඉතින් එයා මාතංග හැටියට ප්‍රසිද්ධ වුණාලු. සෝ යසං පරමං පත්තු. එයා මේ කීර්තිය උපරිම මට්ටමට පත් වුණාලු. මාතංගෝ යම් සුදුල්ලපං. මේ මාතංග කියන මෙයා මේ මොකද්ද සුදුල්ලබං කියලා කියන්නේ බොහෝම දුර්ලභ වුණු. ඒ කියන්නේ චණ්ඩාල කෙනෙකුට පත් වෙන්න බැරිම
බොහොම දුර්ලභ වුණු කීර්තියට උසස් භාවයට යපත් වුණාලු. ආගංචුන් තස්සුපට්ඨානං කත්ත්‍යා බ්‍රාහ්මනා බහු. පසු කාලයේදී ආගේ උපස්ථානයේට රජවරුත් ආවලු බමුණොත් ආවලු බොහෝ පිරිසක්. කවුරු ගැනද මේ කියන්නේ? බලමු. සෝ දේවයාන මාරුයිහ විරජංසෝ මහාපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝ. ඔහු දිව්‍ය ලෝකයට යන යානයට නැගලා මෙතන කියන්නේ දිව්‍ය ලෝකය කියලා අදහස් කරන බ්‍රහ්ම ලෝකය කියන එක. විරජං ඒ කියන්නේ කෙලස් සාමාන්‍යයෙන් යටපත් කරගෙන මහාපතං මහා මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා අනුගමනය කරපු මේ මහා මාර්ගයට බැසගෙන කාමරාගං විරාජිත්වා කාමච්ඡන්දේ යටපත් කරගෙන බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝ. බ්‍රහ්ම ලෝකයට ගියාලු. බ්‍රහ්ම ලෝකයට ගියාලු. නනං ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකෝපපත්තිය. ඔහුට ජාතිය ප්‍රශ්නයක් උනේ නෑ බ්‍රහ්ම ලෝකයට යන්න. දැන් සෝපාක ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙටද ගියේ? ඈ? රහත් වුණා. එනේ බ්‍රහ්ම ලෝකෙට කී කතාවක් කියන්නේ? ඈ? රහත් වෙලා යන්නේ බ්‍රහ්ම ලෝකෙට එහෙමද? නෑ මේ කියන්නේ බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා. රහත් වුණාම කොහොමද යන්නේ? ඔය දැන් මටත් මේක කියවනකොට ඉස්සල්ලාම හිතුනේ මේ සෝපාක සාන්දාස ගැන තමයි කියන්නේ. හැබැයි මාත්දට කොහොමද බ්‍රහ්ම ලෝකෙට ගියේ කියලා. නමුත් එහෙම කතාවක් නෙවෙයි මේක බෝධිසත්ව කතාවක් නේ කියන්නේ. බෝධිසත්ව කතාවක්. දැන් අපි මේවා දන්නේ නැතුව ඒක අට කතායි පැහැදිලි කරන්නේ මේවා දන්නේ නැතුව මේ සූත්‍ර පසු කාලීන මොකද කරන්නේ? මේ වැරදිලා තියෙන්නේ. ඒ නිසා මේක කපලා දාන්න කියලා මේ ගාතාව කපලා දාන්න. නේද? මේක කියන්නේ මේ බෝධිසත්ව කතාවක්. මම කෙටියෙන් කියන්නම්. අතීතයේ අපේ මේ බෝධිසත්වයන් වහන්සේ එක එක ජාතිවල ඉපදුනානේ. කුලවල පවුල්වල ඉතින් බෝධිසත්ව සම්භාර පුරන කාලේ පාරමී පුරන කාලේ එක කාලයක් ඔය සැඩොල් පවුලක ඉපදුනා. නමින් මාතංගලු. රූපේ බොහෝම මේ විරූපීලු. ඉතින් නගරයෙන් බැහැර හම් වලින් හදපු මේ වාසස්ථානයක ගේකුළු වාසය කරන්නේ. ඉතින් මේ අන්තෝ නගරේ බික්ඛං චරිත්වා ජීවිකං කප්පේ. ඒ කියන්නේ නගරයට ගිහිල්ලා මොනවා හරි හොයාගෙනලු ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ එහෙමලු. එතකොට එක දවසක් මේ නගරයේ තිබුණලු සුරා නැකත කියලා එකක්. ඒ කියන්නේ එදාට ඒ නැකත තියෙනකොට මිනිස්සු කාලා බීලා සතුටු වෙනවා. ඉතින් එක බ්‍රාහ්මණ දියණියක් හිටියලු වයස අවුරුදු 15ක් 16ක විතර. අයත් එදා ඉතින් හොඳට ඇඳ පැළඳගෙන ඕකට සම්බන්ධ වෙන්න යනවලු. ඉතින් ඒ වෙලාවේදී මෙයාගේ නමත් මේ දිට්ඨ මංගලිකා. ඒ කියන්නේ සතුටු දේවල් හොඳ දේවල් විතරනේ මෙයා දකින්න කැමති. අයහපත් විරූප දෙයක් දැක්කොත් එතනින්ම හැරිලා යනවලු. යන්න හැලු බලන්න කැමති නැහැ. ඉතින් එක දවසක් යනකොට හරියටම දැන් මෙයා රථයක නැගිලා මෙයාගේ ආරක්ෂකයෙක් කියන්නේ එතකොට ඉන්න මිනිස්සු ඔක්කොම අයින් කර කර පන්න යන්නේ රථේ. ඔය යනකොට මේ මාතංග එනවලු. ඉතින් මොනවාරි හොයාගන්න ඕනි කියලා නගරයට යන්න කියලා ඒ පැත්තට එනවලු. එනකොට මේක දැකලා ඉතින් මේ දිට්ඨ මංගලිකාට බොහෝම කීර්ති ගිහිල්ලා ඊට පස්සේ යා අර ආපු ආරක්ෂකයෝ මොකද කරන්නේ මේ මාතංගට ගහලා අන්තිමේටම පැත්තකට දාලා පොළොවෙන් වහලා ගියාලු යන්නේ. ඊට පස්සේ පසුව සිහිය ඇවිල්ලා කොහොම හරි මේ මාතංගේ නැගිටලා මිනිස්සුන්ගේ අහලා තිනවා. මේ දැන් මේ පාරවල යන්න පුළුවන් බමුණන්ට විතරද කියලා.
මේක දොරට වලින් යන්න පුළුවන් ඒ ආයත විතරට නෑ ඕන කෙනෙකුට යන්න පුළුවන් කියලා ඉතින් මිනිසුත් කියලා තියෙනවා අන්තිමේටම නගරේ ඇතුළටම දැන් ගියාලු මොනවා හරි ඉතින් කණ්ඩ ටිකක් හොයාගන්න කියලා ඊට පස්සේ දැනিলা තියෙනවා ඊට පස්සේ කොහොම හරි දැනගත්තා මේ දිට්ඨ මංගලිකාගේ මේ ගෙදර කියන්නේ සේවකයෝ ටික තමයි ආරක්ෂකයෝ තමයි මට ගැහුවේ දැන් බොහොම අමාරුවෙන් තමයි යන්නේ අන්තිමේටම ගිහිල්ලා දිට්ඨ මංගලිකාගේ ගේ ඉස්සරහම වැටුණා දෙකෙන් එකක් බේර ගන්නම් කියලා. ඒ කියන්නේ දිට්ඨ මංගලිකාව නොලබී නම් මෙතනින් නැගිටින්නේ නෑ කියලා. ඉතින් ඊට පස්සේ දැන් බමුණා දැකලා ඉවරලා කියනවා මම මේ තුට්ටු දෙකක් දෙන්නම් නැගිටලා යන්න කියලා. ඊට පස්සේ වැඩි කරනවා. තුට්ටුව කියලා කියන්නේ සත භාගයක් නේද? සත දෙකක්. සත භාගයක්. මේ සල්ලි කියන්නේ කාගෙන්නේ කරන්නේ? තුට්ටුව කියන්නේ? තුට්ටුව කියන්නේ මාගේ සත දෙකක් හෝ තුනක්. මොකක් හරි කමන්නේ. ඉතින් මේ පරණ අය තමයි ඒව දැනගන්නේ තුට්ටුව. ඉතින් මේ තුට්ටු දෙකක් දෙන්නම් කිව්වලු ඊට පස්සේ අරන් ගිහිල්ලා කැවුම් හරි කන්න කිව්වලු තෙල් ටිකක් අරගෙන ඇඟේ ගා ගන්න කියලා කිව්වලු මොකද තැලිලා පොඩි වෙලානේ ඇඟ ඒත් කැමතිුන්නේ නැහැ ඊට පස්සේ ඉතින් වැඩි කරාලු මේ 100ක් දෙන්නම් කිව්වලු 200ක් දෙන්නම් කිව්වලු ඒත් නැගිටින්නේ නැහැලු දැන් ඉතින් හවස් වුණාලු ඊට පස්සේ බැමිණියත් ප්‍රාසාදයෙන් බැහැලා ඇවිල්ලා ඉතින් කිව්වලු පුතා මෙතන ඉන්න එපා මේ අපින් සිදුවුණු වැරදට සමා වෙන්න මෙන්න මෙතන තියෙනවා කහවණු වෙන්නත් ඇති දහසක් 2000ක් තියෙනවා මේවා අරන් යන්න කියලා ඒත් කතා කරන්නේ නැතුව නිදාගත්තා ඉතින් දවස් දැන් 4-5කුත් ගෙවිලාලු ඉතින් ගොඩාක් දේවල් දෙන්නම් කිව්වා යන්නේ නැහැලු ඉතින් මේ ඊට පස්සේ 7 වෙනි දවසේ වටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මේ කියනවලු නැගිටින්න යන්න නැත්නම් අපිටත් මෙතනින් මේ කරදරයකුයි වෙන්නේ කියලා. මොකද ඒ අයගේ අදහසක් තිබ්බලු කවුරු හරි කෙනෙක් තම කාගේ හරි ගේ ඉස්සරහ ඇවිල්ලා නිදාගෙන ඉඳලා වැතිරලා ඉඳලා මැරුණොත් අවත කියන ඒවල් සෑහෙන්නට මොකද මේ ඒ ගේ වටේට තියෙන ගෙවල් 7ක් වෙනකන් වසලෝ වෙනවා කියලා. එහෙම අදහසක් තිබිලා තියෙනවා ඒකයි. ඒ නිසා තමයි වටේ ගෙවල් වල මිනිස්සු ඇවිල්ලා කියලා තියෙන්නේ. දැන් 7 වෙනි දවසේනේ. ඇයි දැන් බය? නැරී කියලා. ඒ නිසා කියලා තියෙනවා නැගිටලා යන්න කියලා. නැගිටින්නේ නැහැලු. ඉතින් ඊට පස්සේ අර මිනිසුන්ට ගිහිල්ලා කරදර කරලා තියෙනවා මේ මිනිස්යාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කියලා. මොකද කරන්නේ අන්තිමේටම දිට්ඨ මංගලිකව අර මාතංගට දෙන්න උනාලු. ඊට පස්සේ ඉතින් අයත් එකතු කරගෙන ගිහිල්ලා තියෙනවා තමන් ඉන්න තැනට. අර හම් වලින් හදාගත්තු වාසස්ථානෙට. දිට්ඨ මංගලිකගේ කරපිටින් ගියා කියලා තමයි. ඔව් කරපිටින් ගිහිල්ලා තින්නේ. ඊට පස්සේ ඉතින් මේ දිට්ඨ මංගලිකා ගිහිල්ලා ඉතින් නාවලා තෙල් ගාලගේ කොහොම හරි ඉතින් අර අමාරුකම් සංසිඳවලා ඉතින් බේරගෙන තියෙනවා. ඒකලා එක දවසක් මොකද කරලා තියෙන්නේ? මේ තාපසතුමා මේ කවුද මාතංග මෑයව ගෙදර දාලා මං එන්නම් කියලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදිලා කැලේට ගිහිල්ලා දින කීපයකින් අෂ්ට සමාපත්තියේ පංච අභිඥාත් උපදවගෙන තියෙනවා. උපදවගෙන මොකද කියලා කරලා තියෙන්නේ? මේ තාපසතුමා අහසින් එක දවසක් ඇවිල්ලා දිට්ඨ මංගලිකාවට කියලා තියෙනවා මේ පිරිස මැදට ගිහිල්ලා කියන්නේ මගේ ස්වාමියා මේ මොකද්ද මගේ ස්වාමියා මේ සැඩොල් කෙනෙක් නෙවෙයි මගේ ස්වාමියා බ්‍රහ්මෙක්
දවස් කීපයකින් උඩින් අහසින් මතුවෙනවා හඳ මණ්ඩලයෙන් මතුවෙනවා කියලා දවස් 7කින් තව මතුවෙනවා කියලා ප්‍රචාරය කරන්න කිව්වලු. මම කියලා තියෙනවා මට නම් දැන් එහෙම දෙයක් කොහෙද වෙන්නේ නෑ කරන්නකෝ කියලා කොහොම හරි කියවලා කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මිනිස්සු ඉතින් සමහරු පිළි අරන්නේ සමහරු ඉතින් බලමුකෝ කියලා ඉතින් බලාගෙන ඉඳලා තියෙනවා 7 වෙනි දවසේ. 7 වෙනි දවසේ බලාගෙන ඉන්නකොට හරියටම අභිඥාවට සමවැදිලා අර හදින් මතුවලා එනවා. අන්න ඊට පස්සේ මිනිස්සු බමුණෝ ටිකත් මොකද කරලා තියෙන්නේ අනේ ඇත්ත තමයි මහා බ්‍රහ්මයන් මේ වෙනත් වේශයක්ම වාගෙන මේ ඇවිල්ලා තිබිලා තියෙන කලින් කියලා. ඊට පස්සේ හරියටම ඇවිල්ලා බහලා තියෙන්නේ දිට්ඨ මංගලිකාගේ ගේ ළඟට. ඊට පස්සේ ආයේ එතනින් නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ දිට්ඨ මංගලිකාවට දැන් හොඳටම තන ලැබුණා. ඇයි? මහා බ්‍රහ්මයාගේ බහාරියාව. මහා බ්‍රහ්මයන් ඒගොල්ලෝ අදහන්නේ. ඊට පස්සේ මොකද නෑ දිට්ඨ මංගලිකාවට පුද පඬුරු ලැබෙනවලු ඉඳ හිටින්න තැන ලැබෙනවලු ඔක්කොම ටික ලැබෙනවා. පසු කාලීනව දැන් මොකද උනේ මේ තාපසතුමා නැවතත් එනකොට රජවරු ගිහිල්ලා සිටුවරු ගිහිල්ලා බමුණෝ ගිහිල්ලා වන්දනාමාන කරනවලු පුද පඬුරු ගිහිල්ලා දෙනවලු. ඊට පස්සේ අවසානයේදී ඒ ඔක්කොම සැලකුම් ලැබලා ඉතින් හොඳට ඉඳලා මරණින් මත්තේ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ උපදිනයි ධ්‍යාන උපදවගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක තමයි කිව්වේ. ඕක තමයි කිව්වේ මොකද්ද? මේ සැඩොල් පුත්‍ර වූ මේ මාතංග සෝපාග කියලා කියන්නේ ඇයි? සෝපාග කියලා කියන්න හේතුව කියනවා මේක බැලලා තිබ්බා නෑ බලු මස් කාලලු කියලා කියනවා. ඒ නිසා සෝපාග කියලා කියන්නේ ඒ පිරිස එහෙම කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සැඩොල් පිරිස ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ කෑවද නැද්ද දන්නේ නැහැ. ඒ පරම්පරාවට ලැබුණ නම. ඉතින් මේ ඒකයි කියන්නේ මේ මාතංග මේ උපරිම කීර්තියටපත් වුණා. සාමාන්‍ය එබන්දෙකුට නොලබන්න කියන්නේ ලැබිය නොහැකි කීර්තියකටපත් වුණා. ඒ වගේම තමයි ඔහුගේ උපස්ථානයේට රජවරු සිටුවරු පවා බමුණු පවා ආවා. අන්න ඊට පස්සේ සෝ දේවයාන මාරුහිය. ඔහු දේවයාන මාරුහිය කියලා කියන්නේ මේ දේවයානං කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකයට යවන දේව ලෝක බ්‍රහ්ම ලෝක සංඛාතං දේව ලෝකං. දැන් සාමාන්‍යයෙන් අපි බ්‍රහ්ම ලෝකයට දිව්‍ය ලෝකය කියලා කියනවා. ඒ බව කොහෙන්ද අපිට පැහැදිලි වෙන්නේ? කොයි සූත්‍රයෙන්? දේවා කියලා කතා කරන ඒගොල්ලන්ට බ්‍රහ්මයන්ට. කොයි සූත්‍රෙද තියෙන්නේ? මොකද්ද? ධම්සස්සන සූත්‍රය කියනවා. කොහොමද තියෙන්නේ? අන්න ඒකයි තියෙන්නේ. පරණිම්මිත වසවත්ති නම් දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්ද මනුස්සාවිසි. පරණිම්මිත වසවත්ති දිව්‍යයන්ගේ ශබ්දය අහලා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ ශබ්ද ഘോഷා කරා. අන්න එතන කියන්නේ දේව කියලා. එහෙම සමහරවල් කියනවා. මෙතන කියන්නේ බ්‍රහ්ම ලෝකෙට මේ දේව ලෝකෙ කියලා බ්‍රහ්ම ලෝකෙම තමයි කියන්නේ. මේ බ්‍රහ්ම ලෝකයට යන මොකද්ද? යානය. මොකද්ද යානය? අෂ්ට සමාපatti යාන. අෂ්ට සමාපatti යානයට නැගලා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයට යනවා නම් ඒක රූපාවචර ධ්‍යාන තියෙන්න ඕනේ නැත්නම් අරූපාවචර ධ්‍යාන. ඒවට තමයි අෂ්ට සමාපatti. අෂ්ට සමාපatti නැමැති යානයට නැගලා විරජං. ඒ කියන්නේ කාමච්ඡන්දේ නැත්නම් සාමාන්‍යයෙන් ඔය නීවරණ ධර්ම යටපත් කරගෙන මහා පතං කියනකොට මොකද්ද? මහන්තේහි බුද්ධාදීහි පටිපන්නත්තා. මහත්තු උදාරෝ බුද්ධාදී උතුමන් වහන්සේලා අනුගමනය කරපු බැසගත්. ඒ කියන්නේ උන්වහන්සේලා ධානය
ධ්‍යාන මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ඉපදෙවන්නේ. අන්න ඒ මාර්ගයට දැසගෙන කාමරාගං විරාජිත්වා කාමච්ඡන්දේ යටපත් කරලා බ්‍රහ්ම ලෝකෝපගෝවහු බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඉපදෙනවා. නනං ජාති නිවාරේසී බ්‍රහ්ම ලෝකෝපපත්තිය. දැන් මාතංගට බ්‍රහ්ම ලෝකෙට යන්න බාධාවක් වුණාද එයාගේ ජාතිය? නැහැ. දෙන්නේ. අජ්ජහායක කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත බන්දුනෝ. ඒ කියන්නේ මොකද්ද? මන්ත බන්දුනෝ කියලා කියන්නේ මේ වේදේම තමන්ගේ එකම පිහිට කරගෙන ඉන්න අය. මන්ත බන්දුනෝ වේදේම තමන්ගේ එකම පිහිට කරගත්තු අජ්ජායක කුලේ ජාතා. ඒ කියන්නේ මන්ත කියන කුලේ ඉපදුණු මේ බමුණෝ. තේච පාපේසු කම්මේසු අබින්නම උපදිස්සරි. අන්න ඒ අය මේ පව්කම් වල නිතරම ඉන්නවනම් පව්කම් නිතරම කරනවා නම් දිත්තේව ධම්මේ ගාරය. ඒගොල්ලොට මෙලවදී ගැරහීම් ලැබෙනවා. මිනිසු ගරිහා කරනවා. සම්පරායේච දුග්ගති. මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ. දුගතියට යනවා. නතේ ජාති නිවාරේති දුග්ගච්ඡා ගරහායවා. එතකොට ඒගොල්ලෝ බ්‍රාහ්මණ පවුලක ඉපදුනා කියලා ඒගොල්ලන්ට මෙලවදී ලැබෙන ගරිහාවත් පරලෝකදී ලැබෙන අපායවත් වලකින්නේ නැහැ, වාරණය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ දෙක අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. ඊළඟට නැවතත් තියෙන මොකක්ද ගාථාව? නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. එවං උත්තේ අගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝචේ. දැන් මේ ගිනි පුද හිටපු බමුණා කියනවා මොකද්ද? අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. ස්වාමීනි දේශනාව නම් අති විශිෂ්ටයි. නික්කොජ්ජිතං වෞක්කොජ්ජේ. ඔබ වහන්සේ හරියට මේ වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. දැන් ඉස්සලා නික්කොජ්ජිතං වෞක්කොජ්ජේ කියන්නේ යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබුණු දෙයක් ඉරයක් ඇරලා පෙන්නවා වගේ. මූලස්සවා මග්ගං ආචික්කේය. මම මුලාවුණු කෙනෙකුට මාර්ගය කියලා දුන්නා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං දහරිය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. හරියට ඇස්සත්තෝ රූප දකිත්වා කියලා අන්ධකාර වෙලාවට පහනක් පත්තු කරලා පෙන්වනවා වගේ. අන්ධකාරයේ තියෙන වෙලාවේ පහනක් පත්තු කරලා තියෙන දේවල් පෙන්වනවා වගේ. ඒව මේව බෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ. ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ තමයි මට අද මේ ධර්මයේ පැහැදිලි කරලා දුන්නේ. ඒ කියන්නේ ඒක තේරෙනකොට මේ බමුණ කොහොමද කියන්නේ? හරියට මම්මුලා වෙලා හිටපු කෙනෙකුට හරියට මාර්ගය පෙන්වනවා වගේ අද මේ දේශනාව. වැරදි මාර්ගය හිටපු කෙනෙක්ට හරි මාර්ගය පෙන්වනවා. පේන්නේ නැතුව වැසිලා තිබුණු දෙයක් ඇරලා පෙන්වනවා වගේ. යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා වගේ. අන්ධකාරයේ හිටපු අයට පහනක් පත්තු කරලා රූප පෙන්වනවා වගේ. ඊට පස්සේ ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ස්වාමීනි මම අද පටන් ඔබ වහන්සේව සරණ යනවා. ධම්මංච ධර්ම රත්නේ සරණ යනවා. සංඝංච සංඝ රත්නය සරණ යනවා. උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතං. ස්වාමීනි අජ්ජතග්ගේ අදපටන් පාණුපේතං දිව්‍ය ඇතිතෙක් ජීවිතාන්තයේ දක්වා සරණං ගතං ත්‍රිවිධ රත්නේ සරණ ගියපෝ උපාසකම්මං ධාරේතු උපාසකෙක් විදියට මාව දරා ගන්නයි කියලා කියනවා. අන්න බලන්න නිවැරදිව සරණ යෑම. නිවැරදිව සරණ යෑම. දැන් මෙතන මේ සරණ යන්නේ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද? නියම අවබෝධයෙන් සරණ යනවා. හරියටම අර ටික තේරුම් ගත්තා.
දැන් මේ වෙලාවේදී තේරුම් ගැනීමත් එක්ක අවබෝධයත් එක්කම තමයි කියන්නේ ස්වාමීනි මම අද පටන් ඔබ වහන්සේ සරණ යනවා. ධර්ම රත්නේ සරණ යනවා. සංඝ රත්නේ සරණ යනවා. දැන් මේ අවබෝධයෙන් ත්‍රිවිධ රත්නේ සරණ ගිය හැටි, වාසකත්වයට පත් වෙන හැටි, බෞද්ධයෙක් වුණ හැටි, අන්න බෞද්ධයෙක් වුණ අවස්ථාව. දැන් අපිට පොඩි කාලේ මොකද වෙන්නේ? අපිට දැන් ඔහම සිද්ධ වීමක් කියලා අපි කිව්වද? නෑ. කට්ටියත් එක ගියපු නිසා කිව්වත් ඉස්සරනේ සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ අපි කිව්වනේ. පස්සේ මේවා කියනකොට තමයි තේරෙන්නේ මේ සරණ යාම කියන එක බොහොම අවබෝධයෙන් කරන් දෝන දෙයක් කියන්නේ. පාසකත්වයටපත් වෙන්නේ එතකොට. ඒ නිසා අපේ අවබෝධයෙන් යුතුව ඉස්සරනේ සරණ යායෙන්නේ. අද පටන් දිව්‍ය අතීතේ මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යනවා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යනවා. අන්න එහෙම අවබෝධයෙන්ම සරණ ගියාට පස්සේ තමයි අපිට අපේ සරණ හොඳට පිළිටන්නේ අන්‍යාගමිකයන්ට සරණ බිඳින්න බැරි වෙන්නේ එතකොටයි. නැත්තම් අපිට වාලේ විලි කරගන්න තාඩු ටිකක් දුන්නු ගමන්ම ඉවරයි අපේ සරණ. නේද? සරණ ඉවරයි. සල්ලි කීයක් හරි දුන්නු ගමන්ම සරණ ඉවරයි. අනික බාරදාය වගේම තමයි කසි බාරදාය. ඔව්. ඒ විදිහම. මොකද්ද? කසි බාරදාය පැවිදුණානේ. එයා ගොවියෙක් පැවිදලා රහත් වෙුණානේ. එහෙයි. මෙයා ඒ තෝ විදිහටම බුදුහාමුදුරන්ට මේ දෝෂාරෝපණය කරා. ඔව් ඒක තමයි. ඈ මොකද්ද? ඒකේ නගුලට ඔව් මම ඊළඟ දවසේ කියලා දෙන්නම් නගුලක් ඇඳලාම ඒක පෙන්වන්න ඕනේ. නගුලට උපමා කරන්නේ. නැත්නම් දන්නේ නැහැ ඔබ. ඈ දැන් ඉතින් මේවා පහු කාලේ කොහොම කියලා දෙන්නද දන්නේ නගුල් නැහැ. නගුල් නැති වෙනකොට කොහොමද කියලා දෙන්නේ? නගුල කියපු ගමන් මතක් වෙන්නේ අර භූතය හරි මොන හරි එකක් නේ. ලෑන්ඩ් මාස්ටර් එක මොකක් හරි මතක් වෙන්නේ නගුල. මේකත් ඉතින් අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා මම ඊළඟ දවසකදී නගුල ඇඳලාම ඒකට උපමා කරන හැටි පෙන්වලා දෙන්න. කසී බාරක් දවසේ. ඒකෙන් හොඳට තේරෙන්නේ නගුලෙන් වැඩ කරපු අයට තමයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමේ හොඳට තේරෙන්නේ. ආපු කෙනෙකුට එහෙම හොඳට ඔබ තේරෙනවා. නගුලත් ස්වාමීන් වහන්සේ දැන් එක එක කොටසට එක එක නන්නේ තියෙන්නේ. ඒක තමයි. ඒ කොටසට බුදුරජාණන් වහන්සේ එක එක ගුණයක් උපමා කරලා පෙන්නනවා. ඒ කොටසට උපමා කරනවා. හොඳයි එතකොට බුදුරජාණන් වහන්සේ එදා මේ ලෝකයේ දිහා බලනකොට මේ යන්න කලින් ලෝකයේ දිහා බලනකොට බුදු ඇසින් ඒ කියන්නේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානය සහ සත්තානං ආශ්‍රයානුසේ ඥානය කියන දෙකෙන් ලෝකයේ දිහා බලනකොට දැක්කා ආංගික බහරද්වාජ බමුණා දකින්නවා මේ තිසරණේ සරණ යන්න පිනක් වේවා සංසාරේ පිනක් තියෙනවා. අන්න ඒ නිසා හිතනවා මං ගියාට පස්සේ එතන කතා බහක් ඇති වෙනවා. කතා බහ අවසානයේදී මම මේ කරුණු ටික දේශනා කරනවා. ඒ දේශනා කරලා ඉවරනකොට මෙයා තිසරණ සමාදන් වෙලා වාසකෙක් බවට පත් වෙන බෞද්ධයෙක් වෙනවා. එතකොට ඒක දැකලා තමයි බුදුරජාණන් වහන්සේ එදා වැඩම කළේ. බලන්න එතකොට අර වගේ දැනුමුත් අහගෙන අවසානයේදී අර ගාථා මේ සූත්‍රය දේශනා කළා. මේ සතර අපාය නිදහස් කරලා තියලා ආපු හැටි. මේ මහා කරුණාව. ඒව මෙහෙමයි තියෙන්නේ. දැන් ඉතින් ආර්ය උපවාදයක් නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ සමා කරව ගන්නකොට ඉතින් ඒක ආර්ය උපවාදයේ මඟ හැරෙනවා. එයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් සංසාරේ මොකක් හරි ඉතින් සුළු විපාක වට නොලැබෙනව නෙවෙයි. දේශේනේ විපාක ලැබෙනවා. ඒක එකම දේ තියෙන්නේ ආර්ය උපවාදයේ කියන එක අකුසලයක් බරපතලයි. හැබැයි සමාව ගත්තාම මේක නැති වෙනවා. ඒ ආර්යයන් වහන්සේ අපවත් වෙලා නම් මොකද කරන්න ඕනේ? සෝහන ළඟට ගිහිල්ලා හරි එතෙන්ට වැදලා හරි සමාව ගන්න කියනවා. ආර්යයන් වහන්සේ වෙන තැනකට කොහේ හරි ගිහිල්ලා නම් ඒ පැත්තට හැරිලා වැඳලා සමාව ගන්න කියනවා. මොකද්ද? ධර්මතාවයක් කියලා කියන්නේ පිළිමාව. ඒ ධර්මතාවයක් කියලා කිව්වේ හිත නිවෙන එකනේ. නිවුන එකනේ. බුදුරජාණන් වහන්සේ හොඳින් කතා කරනකොට නැවත යාගේ ඊට පස්සේ හිත නිවිලා එහෙනම් මට කියලා දෙන්නකෝ කියලා කිව්වා. ඉතින් දැන් ওই විදිහට අපි බලනකොට මේ සංසාරේ පුරක ගුණ තියෙනවා. තියෙනවා. හැබැයි ඉපදිලා තියෙන පවුල බලනකොට අසුරු කරපුවාය බලනකොට ඒගොල්ලෝ යාර තද ගැටි තියෙනවා. හැබැයි හරි දේ ලැබෙනකොට ඒගොල්ලෝ වෙනස් වෙනවා. ඉන්වන්ත වෙනස් වෙනවා. හැබැයි එහෙම පිනක් නැති අයට කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා කාටද හරියන්නේ කියලා. දැන් අපි නම් ඒ බන්දෙක් ළඟට යන්නේවත් නෑනේ. මොකද ගිනි පුදන මහා මිත්‍යා දෘෂ්ටිකයෙක්. කවුද හිතන්නේ මෙයා බෞද්ධයෙක් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ තිබුණු මහා කරුණාව නිසා උන්වහන්සේ දෙන්නම වැඩම කරලා අර වගේ වචනත් අහගෙන ඊට පස්සේ කොහොම හරි කරුණු පැහැදිලි කරවලා මේ තිසරණේ සමාදන් කරලා බෞද්ධයෙක් බවට පත් කරලා සතර අපායෙන් බෞද්ධයෙක් කියන්නේ සතර අපායෙන් නිදහස් වුණා කියනවානේ. ඉතින් ඒ තත්ත්වයට පත් කරා. ඊට පස්සේ ඉතින් සමහර ලාවට ඉතින් මාර්ගඵල ලැබුවද කියලා දන්නේ ඒක මේකේ සඳහන් නැහැ. හොඳයි. ඉතින් ඒ කසි අග්ගික බහරද්වාජ බමුණට මහා කරුණාවෙන් යුතුව පිහිටුණ අපේ සර්වඥ බුදුරජාණන් වහන්සේ ඉතින් උන්වහන්සේටත් ඒ වගේම උන්වහන්සේගේ මහා කරුණා ඥාණයට අපගේ සිතින් කයින් වචනේ নমස්කාරී වේවා සාදු. හොඳයි. එහෙමනම් ඉතින් අද අපි මැදින්පුර 15ක් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේගෙන් කිඹුල්වත් නුවර වැඩම කිරීම ආරම්භ වුණ දවස සිහිපත් කරගෙන අද අපි තේවස් සමාදන් වෙලා භාවනාදී සිද්ධ කරා. මැදින්පුර 15ක් පොහොය දවස කියලා කියන්නේ ශාසනික වශයෙන් හේමන්ත කියන ඍතුව අවසන් වෙන පොය. ඊළඟට එන්නේ ගිම්හාන ඍතුව. ගිම්හාන කාලය. ගිම්හාන ඊළඟට අසල පොය දක්වා තියෙනවා. අසල පොයෙන් පස්සේ නැවත ඉල් පොය දක්වා තියෙන්නේ අය වස්සාන. එහෙමයි බෙදෙන්නේ. අසල පොයේ ඉඳලා ඉල් පොය දක්වා වස්සාන, ඉල් පොයේ ඉඳලා මැදින් පොය දක්වා හේමන්තේ, මැදින් පොයේ ඉඳලා අසල පොය දක්වා ගිම්හාන. තමයි බෙදෙන්නේ. හොඳයි. එතකොට මේ මැදින්පුර 15ක් පොහොය දවසේ සිහිපත් කරගෙන ඉතින් අද දවසේදී පියවස් සමාදන් වුණා. ඉතින් භාවනා සිද්ධ කරා, ධර්ම ශ්‍රවණය කරා, ධර්ම සාකච්ඡා කරා. මේ නොයෙක් ආකාරයෙන් තමන්ගේ ජීවිතයට අද මහා පුණ්‍ය සම්භාරයක් ඒක රාශී කරගන්න යෙදුණා. මේ රැස් කරගන්න තියෙන සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා. ඒ වගේම සක්දේව රජතුමා සතරවරන් දෙවිලා දෙවිවරු චන්ද දිව්‍ය පුත්‍රයා, සූර්ය දිව්‍ය පුත්‍රයා, මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රදාන කරගත් දිව්‍යතා මණ්ඩලයට සහම්පති මහා බ්‍රහ්මයා, සනන් කුමාර මහා බ්‍රහ්ම, තිස්ස මහා බ්‍රහ්ම තුලේ බ්‍රහ්ම මණ්ඩලයට මේ උතුම් පුණ්‍ය ශක්තිය දැනීවා පෙනීවා මුකින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාම සපේට පත් වෙත්වා. තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගනිත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් ඒ වගේම ශ්‍රී ලංකා දීපේ නිරන්තරයෙන්ම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමි. පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරමං. මිය පරලෝක ගොස්පින් බලාපොරොත්තු වෙන පසුවන ඥාති බන්ධ හිතයිස හැමටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා ඥාතියන් සැපෙන් සැපේටපත් වෙත්වා කෙලවර නියමින් සනසෙත්වා කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි අපිට මේ උතුම් පුණ්‍ය කර්මී බලයෙන් ශක්තියෙන් නිවන් දක්නා ජාති දක්වාම අපිට බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා වැනි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇසුර ලැබේවා. කිසිදු කාලයක අසත්පුරුෂ ආශ්‍රයක් නොම වේවා කියලා මේ ගාථා කියමින් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හොඳයි අද දවසේදී මේ අනුගමනය කරගත් ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තියෙන් අපි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නී මහා සංඝ රත්නී පූජා කරමු. මේ ත්‍රිවිධ රත්නීට ප්‍රතිපත්ති පූජාවක් පවත්වමු. එකටම කියන්නේ ඉමාය ධම්මාන් ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මාන් ධම්මපටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය සංඝං පූජේමි. අන්ධා ඉමාය පටිපත්තිය ජාති ජරා මරණං පරිමුංචිස්සාමි. හොඳයි මේ සිද්ධ කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයල ආනිසංස වශයෙන් අප හැම දිනාටම සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවෙනින් සැනසෙන්නටම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මම ශීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වාම සිතින් කයින් වචනයෙන් ත්‍රිවිධ රත්නයට වරදක් සිදු වී ඇතිනම් ඒ සියලු වැරදි වලට අපිට ත්‍රිවිධ රත්නයෙන් සමාව ලැබෙන සේක්වා කියලා ගාථා කියලා ත්‍රිවිධ රත්නය ප්‍රමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ හෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිත අනුත්තර සාදු සාදු සාදු. හොඳයි අද දවසේදී අපි මේ සිද්ධ කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්ම වල බලයෙන් ශක්තියෙන් සෑම සිල් දෙනාටමත් ඒ වගේම සිල් සමාදන් වීම හේතු කරගෙන සිල්පසෙන් උපස්ථාන කරපු ඒ හැම දිනාටම සංඝ උපස්ථාන සිද්ධ කරපු හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් ආනුභාවයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. කරන කියන යහපත් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයටපත් වේවා. තව තවත් බුද්ධ ශාසනය අසුරු කරගෙන පින් දහම් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය වීර්යය සැලසේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂා උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබේවා.
ප්‍රාර්ථනා පරිදි මුතුන් බෝධි ඥානීකින් නිවනින් සැනසෙන්නටම ලැබේවා ලැබේවා. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු Sila